අද ආරම්භ කරන පාඩම අපි බලාපොරොත්තු වෙන්නේ වාණිජ බැංකුවක අවසාන වශයෙන් කතා කරේ වාණිජ බැංකුව ද්‍රවශීලතාවය සහ ලාභදායීත්වය තුලනය කරන ආකාරය. අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ක්‍රියාවලිය කොහොමද එදිනෙදා කටයුතු එක්ක සම්බන්ධ වෙන්නේ කියලා වාණිජ බැංකුවක. දැන් අපි වාණිජ බැංකුවක් සම්බන්ධයෙන් කතා කරද්දී අපි මුලින්ම සාකච්ඡා කළා වාණිජ බැංකුවක වැඩි වශයෙන්ම සිදුවන්නේ මූල්‍ය අතරමැදි කරන ක්‍රියාවලිය. මූල්‍ය අතරමැදි කරන ක්‍රියාවලියේදී අපි බලාපොරොත්තු වෙන්නේ අරමුදල් අතිරික්තයක් තිබෙන ඒකකවල සිට අරමුදල් හිඟ ඒකක දක්වා මේ ගලා යාම සිද්ධ වෙන්නේ අතරමැදියන් හරහා. මේ අතරමැදියන් අතරේ වාණිජ බැංකුව ඉතාමත්ම කාර්යක්ෂම සහ ඉතා වැදගත් කාර්යභාරයක් ඉෂ්ට කරනවා. මේ අතරමැදි කරන ක්‍රියාවලියට තමයි වාණිජ බැංකුව දායක වෙන්නේ. දැන් මේ ක්‍රියාවලිය පවත්වාගෙන යාම නිසා තමයි වෙළඳපොලේ සහ මූල්‍ය පද්ධතිය තුළ ද්‍රවශීලතාවය පවතින්නේ. ද්‍රවශීලතාවය කියලා කියන්නේ ගනුදෙනු පියවීමේ හැකියාව. එතකොට මේ ගනුදෙනු පියවීමේ හැකියාව ලබා දීම තමයි වාණිජ බැංකුව විසින් විශේෂයෙන්ම සිද්ධ කරන්නේ. එතකොට මේ ක්‍රියාවලියේදී අපි දැන් බලන්න ඕන වාණිජ බැංකුව කොහොමද මේක මෙහෙවන්නේ කියලා. දැන් මේ මෙහෙවීම සම්බන්ධයෙන් අපිට ඉතා වැදගත් කර්තව්‍යයක් තියෙනවා. අපි දන්නවා තැන්පත්කරුවන් වාණිජ බැංකුවට මුදල් තැන්පත් කරනකොට ඒ මුදල් තැන්පත් කිරීමේ අරමුණ තමයි යම් අවස්ථාවකදී හදිසි අවස්ථාවකදී නැවත අවශ්‍ය වුණොත් ඒ මුදල් ආපසු ලබා ගැනීම. එතන මෙන්න මේ බලාපොරොත්තු ඇතුව තමයි මුදල් තැන්පත් කරන්නේ. ඒ වුණත් අපි දන්නවා වාණිජ බැංකුව ගැන තිබෙන විශ්වාසය නිසා මේ මුදල් බැංකුවේ පවතිනවා ආපසු ගැනීමකින් තොරව සෑහෙන කාලයක්. ඒ නිසා බැංකුවලට හැකියාව ලැබෙනවා මේ මුදල් වෙනත් ආයෝජන වල යොදවන්න. ඒ කියන්නේ ණය මුදල් ලබා දෙන්න පුළුවන්. වෙනත් ආයෝජන සිද්ධ කරන්න පුළුවන්. මේ සියලුම දේ කරන්න පුළුවන් වෙලා තියෙන්නේ මිනිස්සුන්ට එහෙම නැත්නම් මහජනතාවට විශ්වාසයක් තියෙනවා බැංකුව ගැන. මේ විශ්වාසය උඩ තමයි මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. ඒතකොට අපි බලාපොරොත්තු වුණොත් යම්කිසි දවසක් ඇතුළත වාණිජ බැංකුවක් ගැන කතා කරොත් ඒ වාණිජ බැංකුවට ලැබෙන මුදල් තියෙනවා. වාණිජ බැංකුවෙන් ඉවතට යන මුදල් තියෙනවා. අපි ඕක ප්‍රවාහයක් හැටියට සැලකුවොත් මුදල් ප්‍රවාහයක් හැටියට සැලකුවොත් අපි කියනවා යම් මුදල් ප්‍රවාහයක් වාණිජ බැංකුව තුලට එනවා නම් අපි කියනවා ඇතුළට එන මුදල් ප්‍රවාහයක් කියලා. යම් මුදල් ප්‍රවාහයක් වාණිජ බැංකුවෙන් ඉවතට යනවා නම් අපි ඒකට කියනවා ඉවතට යන මුදල් ප්‍රවාහයක් කියලා. එතකොට මේක මුදල් වලින් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් ගිණුම් සටහනකින් වෙන්න පුළුවන්. දැන් ඔය අතරේ අපිට තියෙන තවත් වැදගත් දෙයක් තමයි අපි දන්නවා වාණිජ බැංකුවක් ගැන කතා කරනකොට වාණිජ බැංකුවක් විශේෂ වෙන්නේ වාණිජ බැංකුවේ ජංගම ගිණුම් පවත්වාගෙන යාම නිසා. මේ ජංගම ගිණුම් පවත්වාගෙන යාම කියන එක ඉතා වැදගත්. මේ ජංගම ගිණුම් පවත්වාගෙන යාම නිසා තමයි වාණිජ බැංකුවට මේ මුදල් මැවීමේ හැකියාව ලැබිලා තියෙන්නේ. ඒ කියන්නේ මේ ජංගම ගිණුම් තුල හරහා පුළුවන් වාණිජ බැංකුවකට අයිරාවල් ලබා දෙන්න. මොකක්ද අයිරාවක් ලබා දෙනවා කියලා කියන්නේ? Taman ළඟ තියෙන ශේෂයට වඩා වැඩි ප්‍රමාණයක් ගනුදෙනුකරුවෙකුට තමන්ගේ ගිණුමෙන් ලබා ගන්න පුළුවන්. එතකොට මේ ගිණුමේ ශේෂය ඍණාගයක් ගන්නවා ඒ එක කරාට පස්සේ. මෙන්න මේ ක්‍රියාවලියට අපි කියනවා අයිරා පහසුකම් කියලා. දැන් මේ සියල්ලම සිද්ධ වෙන්නේ මේ ජංගම ගිණුමක ක්‍රියාකාරීත්වය සිද්ධ වන්නේ චෙක්පත් මාර්ගයෙන්. චෙක්පතක් කියලා කියන්නේ මේ බැංකුවට දෙන නියෝගයක්. ඒතර මේ නියෝගය එහෙම නැත්නම් මේ චෙක්පත ගනුදෙනුකරුවෙකුට පුළුවන් තවත් ඕනෑම කෙනෙකුට මේ චෙක්පත දෙන්න මුදල හැටියට. ඒ කියන්නේ මුදලට සමාන දෙයක් හැටියට ඒක දෙන්න පුළුවන්. ඒතකොට මේක සාමාන්‍ය වෙළඳපොලේදී සාමාන්‍ය ගනුදෙනුවලදී චෙක්පතක් මුදල් වලට සමානව භාවිතා වෙනවා. දැන් මේ චෙක්පත් භාවිතයේදී චෙක්පත් භාවිතා කරාම මේ චෙක්පත් තමයි බොහෝ විට වාණිජ බැංකුව හරහා ගනුදෙනු වෙන්නේ. එතකොට චෙක්පතක් තැන්පත් කරොත් කවුරු හරි පුද්ගලයෙක් Tamanට ලැබිච්ච චෙක්පතක් ඔහුට මුදල් ලබා ගන්න පුළුවන්. මේ චෙක්පත
පාවිච්චි කරලා. ඒකේ චෙක්පත් තැන්පත් කරාට පස්සේ තමන් ගිණුමට. මේ ගිණුමට තැන්පත් කරාට පස්සේ ක්‍රියාවලියක් තියෙනවා නිෂ්කාශන ක්‍රියාවලිය කියලා. මේ නිෂ්කාශන ක්‍රියාවලිය හරහා තමයි තමන්ගේ ගිණුමට මුදල් ලැබෙන්නේ ඒ තැන්පත් කරපු චෙක් එක සම්බන්ධයෙන්. දැන් අපි ඒ ගැන කතා කරන්න ඉස්සෙල්ලා ඒක අපි වෙනම පාඩමක් විදිහට අපි ඉගෙන ගන්නවා. නමුත් අපිට පුළුවන් මුදල් එකතු වීමක් සහ මුදල් ඉවතට යාමක් හැටියට මේක සලකන්න. වෙනත් වචනෙන් කියනවා නම් අපි චෙක් පතක් යම්කිසි ගනුදෙනුකරුවෙක් චෙක් පතක් ඉදිරිපත් කරොත් බැංකුවට. ඒකෙන් අදහස් වෙන්නේ ඔහුගේ ගෙනුමෙන් මුදල් අඩු වෙනවා. ඒ කියන්නේ ඉවතට යනවා. බැංකුවෙන් මුදල් ඉවතට යනවා. හැබැයි කවුරු හරි කෙනෙක් චෙක් පතක් බැංකුවට තැන්පත් කරොත් ඒ තැන්පත් කරන පුද්ගලයාගේ ගෙනුමට මුදල් ලැබෙනවා. ඒතකොට චෙක්පත් තැන්පතුවක් අපි හැමතිස්සෙම ලැබීමක් හැටියට තමයි සලකන්නේ. චෙක්පතක් ඉදිරිපත් කිරීම බැංකුවකට චෙක්පතක් ඉදිරිපත් කරලා මුදල් ලබා ගැනීමේදී අපි ඒක සලකන්නේ බැංකුවෙන් මුදල් ඉවතට ගලා යාමක් හැටියට. එතකොට අපි දන්නවා බැංකුවක් ගැන කතා කරනකොට බැංකුවට තැන්පතු තියෙනවා. ගනුදෙනුකරුවෝ තැන්පතු යොදනවා බැංකුවට. මේ තැන්පතු තියෙනවා එක එක වර්ගයේ. ජංගම තැන්පතු තියෙනවා. ඉතිරි කිරීමේ තැන්පතු තියෙනවා. ඒ වගේම ස්ථාවර තැන්පතු තියෙනවා. මේ ආදී වශයෙන් තැන්පතු තියෙනවා. එතකොට මේ තැන්පතු අපි සලකන්නේ බැංකුවේ වගකීමක් හැටියට. අපි සාමාන්‍ය ශේෂපත්‍රයක් ගැන කතා කරන අවස්ථාවකදී අපි දන්නවනේ ශේෂපත්‍රයේ දින වත්කම් සහ වගකීම් කියලා පැති දෙකක්. එතකොට මේ ශේෂපත්‍රයේ වත්කම් පැත්තේ තියෙනවා වගකීම් පැත්තේ තියෙනවා බැංකුවේ තැන්පතු. ගනුදෙනුකරුවන් විසින් කරන තැන්පතු. ඒක තියෙන්නේ වගකීම් පැත්තේ. ඒ වගේම තවත් දේවල් තියෙනවා වගකීම් පැත්තේ මොනවද? බැංකුව ලබා ගන්නව ණය යම් යම් ආකාරයෙන් මුදල් වෙළඳපොළ ලබා ගන්න පුළුවන් ණය වෙනත් බැංකුවලින් ණය ලබා ගන්න පුළුවන්. එතකොට ඒවත් අයිති වෙන්නේ බැංකුවේ වගකීම් වලට. දැන් අපි බැලුවොත් මේ වගකීම් අපි අනාගතය ගැන කල්පනා කරොත් අනාගතයේදී මේ වගකීම් බැංකුවෙන් ඉවතට යන මුදල් ප්‍රවාහයක් බවට පත් වෙනවා. ඒක මම හිතන්නේ පැහැදිලි වෙනවා. දැන් අපි දන්නවා අපි තැන්පතු කවුරු හරි ගනුදෙනුකරුවෙක් බැංකුවේ තැන්පත් කරා මුදලක් ඒ තැන්පතුව වගකීමක් හැටියට තමයි බැංකුවේ සැලකෙන්නේ. ඇයි ඒක වගකීමක් කියලා කියන්නේ? මේ ගනුදෙනුකරුවෝ ඉල්ලපු ඕනෑම මොහොතකදී මේ මුදල් ආපසු ලබා දීමට බැංකුව බැඳී සිටිනවා. ඒ නිසා ඒක බැංකුවේ වගකීමක්. ඒ වගේම අපි මුදල් ප්‍රවාහ ගැන කල්පනා කළොත් අද තියෙන තැන්පතුවක් අනාගතයේදී බැංකුවේ මුදල් ඉවතට ගලා යාමේ තත්ත්වයක් තමයි ඇති කරන්නේ. අපි හිතමු උදාහරණයක් හැටියට අද දින කෙනෙක් ඇවිල්ලා රුපියල් මිලියනයක් තැන්පත් කරනවා. රුපියල් මිලියනයක් කියන්නේ රුපියල් දසලක්ෂයක් තැන්පත් කරනවා. තව සුමාන දෙක තුනකින් ඔහු මේ තැන්පතුවෙන් රුපියල් ලක්ෂ 5ක් ආපසු ලබා ගන්න ඉඩ තියෙනවා. ඉතින් ඒකෙන් අදහස් කරන්නේ මොකද්ද? එතකොට ඒක ලක්ෂ 5 යනකොට මොකද්ද වෙන්නේ ඒක? බැංකුවෙන් මුදල් ඉවතට යනවා. ඒතර අපි යම්කිසි අපිට පුළුවන් යම්කිසි උපලේඛනයක් සකස් කරන්න අනාගතයේදී බැංකුවට ඇති වෙන ආපසු ගැනීම මුදල් ආපසු ගැනීම සම්බන්ධ සටහනක් අපිට ලියා ගන්න පුළුවන්. ඒ තැන්පතු දිහා බලලා. ඒ වගේ බැංකුව ලබාගත් ණයක් තියෙනවා. ඒ ණය දිහා බලලත් අපිට හිතන්න පුළුවන් ඒ ණය වලින් කොච්චර ප්‍රමාණයක් ආපසු ගෙවන්න තියෙනවද ඉදිරියේදී. ඒතර මේ ඉදිරියේදී මේවා ඔක්කොම බැංකුවෙන් ඉවතට යන මුදල් ප්‍රවාහ බවට පත් වෙනවා. දැන් අපි නැවතත් හිතලා බලමු ඒවා ඔක්කොම තියෙන්නේ වගකීම් හැටියට. බැංකුවේ තැන්පතු තියෙන්නේ වගකීම් හැටියට. බැංකුව වෙනත් බැංකුවලින් ලබාගත් ණය තියෙන්නේ වගකීම් හැටියට. එහෙමනම් වගකීම් කියන ඒවා අනාගතයේදී මුදල් ඉවතට ගලා යාමක් සිද්ධ කරනවා. අපි දැන් ඕකේ අනිත් පැත්ත බලමු. බැංකුව ගනුදෙනුකරුවන්ට ණය ප්‍රදානය කරනවා. දැන් ඒවා බැංකුව ගනුදෙනුකරුවන්ට දුන්න ණය අපි සලකන්නේ මේ ශේෂපත්‍රයක් හැටියට බලනකොට වත්කම් හැටියට. මොකද හේතුව ඒ ණය දුන්නට පස්සේ බැංකුවට ඒක ආපසු ලැබෙනවා කොටස් වශයෙන්. එතකොට ණයක් කියලා කියන්නේ වත්කමක් බැංකුවේ. අනාගතයේදී මේ වත්කමෙන් මුදල් බැංකුවට නැවතත් ලැබෙනවා. එහෙමනම්
බැංකුවේ තියෙන මූල්‍ය වත්කම් වලින් අනාගතයේදී මුදල් ඇතුළට ගලා යෑමක් සිද්ධ වෙනවා. දැන් මම මේ පැහැදිලි කරන්න ලෑස්ති වෙන්නේ කොහොමද බැංකුවක ද්‍රවශීලතාවය කියන එක තීරණය වෙන්නේ කියන එක. ඒතර අපි දැන් සලකා බැලුවා බැංකුවක අපි ගත්තොත් ශේෂපත්‍රයේ බැංකුවේ ශේෂපත්‍රයේ පැති දෙකක් තියෙනවා. වත්කම් පැත්ත තියෙනවා, වගකීම් පැත්ත තියෙනවා. එතකොට වගකීම් පැත්තේ මොනවද තියෙන්නේ? තැන්පතු තියෙනවා වගකීම් පැත්තේ. ඒ වගේම බැංකුව ලබාගත් ණය. බැංකුව ණය ලබා ගන්නවා, වෙනත් බැංකුවලින් ණය ලබා ගන්නවා. මූල්‍ය වෙළඳපොලින් ණය ලබා ගන්නවා. මේ සියලුම දේවල් තියෙන්නේ වගකීම් පැත්තේ. අනිත් පැත්ත බැලුවම බැංකුව ලබා දෙන ණය මුදල්, ගනුදෙනුකරුවන්ට ලබා දෙන ණය මුදල්. ඒවා තියෙන්නේ වත්කම් පැත්තේ. ඒ වගේම බැංකුව කරපු ආයෝජන තියෙනවා. සමහර හුඟක් බැංකුව භාණ්ඩාගාර බිල්පත්වල ආයෝජනය කරනවා. භාණ්ඩාගාර බැඳුම් කරවල ආයෝජනය කරනවා. ඒ වගේම ආයතනික බැඳුම් කරවල ආයෝජනය කරනවා. ඒ වගේ නොයෙකුත් ආයෝජන තියෙනවා. කොටස් වෙළඳපොලේ ආයෝජනය කරනවා. මෙන්න මේ ආයෝජන සියල්ලම වත්කම් පැත්තේ තමයි තියෙන්නේ. දැන් අපි පැහැදිලිව සලකා බැලුවා බැංකුවක ශේෂපත්‍රයක තමයි මේ ශේෂපත්‍රයේ වත්කම් පැත්ත තියෙනවා, වගකීම් පැත්ත තියෙනවා. වගකීම් පැත්තේ තියෙන්නේ තැන්පතු සහ බැංකුව ලබාගත් ණය. වත්කම් පැත්තේ තියෙන්නේ බැංකුව ගනුදෙනුකරුවන්ට ලබා දුන් ණය මුදල් සහ බැංකුවේ ආයෝජන. එතකොට අපි දැන් මේක මුදල් ප්‍රවාහ ඉවතට යාම සහ අතුරට ගලා යාම කියන සංකල්පයත් එක්ක සලකා බැලුවම වගකීම් හැමතිස්සෙම අනාගතයේදී මුදල් ඉවතට ගලා යාමක් සිද්ධ කරනවා. දැන් මම ඉස්සෙල්ලා කිව්ව උදාහරණේ තැන්පතුවක් තිබුණොත් මේ තැන්පතුව ආපසු ගැනීම ඕන වෙලාවක වෙන්න පුළුවන්. ඒ නිසා අපි සලකනවා තැන්පතුවක් අනාගතයේදී මුදල් ඉවතට ගලා යාමකට තුඩු දෙනවා කියලා. ඒ වගේම වත්කම් ගත්තම ඒ වත්කම් වලින් මුදල් අනාගතයේදී මුදල් බැංකුව තුලට ලැබෙනවා. අපි එහෙමනම් වත්කම් සලකන්නේ ඇතුළට එන මුදල් ප්‍රවාහ හැටියට. අනාගතයේදී ඇතුළට එන මුදල් ප්‍රවාහ හැටියට. දැන් ඔන්න ඔය සංකල්පය අපි ඊටාත්ම සැලකිල්ලෙන් කල්පනා කරලා බැලුවම මම පොඩි සටහනක් පෙන්වන්නම් බෝඩ් එකේ මම මේක පෙන්වන්නම් එන විදිහ. වත්කම් ළඟට වගකීම් මම වත්කම් කියලා කිව්වේ බැංකුව ලබා දුන් ණය මුදල්, ගනුදෙනුකරුවන්ට ලබා දුන් ණය මුදල්. අපි කියමු ගනුදෙනුකාර ණය. ඊළඟට ආයෝජන. ගනුදෙනුකාර ණය සහ ආයෝජන. ගනුදෙනුකරු ණය කියලා කියනවා. ගනුදෙනුකාර ණය සහ ආයෝජන. වගකීම් කියලා කියන්නේ තැන්පතු සහ බැංකුව ලබාගත් ණය. බැංකුව ලබාගත් ණය. එතකොට මෙන්න මේ විදිහට අපිට බෙදන්න පුළුවන් බැංකුවක තියෙන වත්කම් සහ වගකීම්. එතකොට එහෙම බෙදලා අපි හදනවා එක්තරා ලේඛනයක් හදනවා. දැන් මම මේ උත්සාහ කරන්නේ ඔයගලන්ට මේ ලේඛනය පිළිබඳව විස්තර කරන්න. මේ ලේඛනයට අපි කියනවා පරිණති විශ්ලේෂණ ලේඛනය කියලා. පරිණති විශ්ලේෂණ ලේඛනය. අද මේ පරිණති විශ්ලේෂණ ලේඛනයක් කියලා කියන්නේ. දැන් අපි ඕනෑම තැන්පතුවක් ගත්තම ඕනෑම ණය මුදලක් බැංකුව ලබාගත් ණය මුදලක් ගත්තම මේක කවදා හරි දවසක ආපසු ගෙවන්න සිද්ධ වෙනවා. එතකොට මේක කවදාද ආපසු ගෙවන්නේ? අපි කියනවා ඒකට පරිණතිය කියලා. එතකොට දැන් සමහර තැන්පතු තියෙනවා ස්ථාවර තැන්පතු ඒවට පරිණතිය පිළිබඳ
තියෙනවා givisගත් දිනයක්. අපි හිතමු අද දිනේදී කවුරු හරි පුද්ගලයෙක් මාස 6ක ස්ථාවර තැන්පතුවක් යෙදුවා කියලා. එතකොට අනිවාර්යයෙන්ම තව මාස 6කින් ඒක ආපසු ලබා ගන්නවා අය. ඒතකොට ඒක බැංකුවෙන් ඉවතට යනවා මාස 6කට පස්සේ. එතකොට දැන් අපි මේ කතා කරන සිද්ධියේදී අපිට පුළුවන් වෙන්න ඕන එම තැන්පතුව කොයි කාලෙදිද මේකෙන් ඉවතට යන්නේ කියලා දැනගන්න. දැන් මේ දැන ගැනීම කොහොමද කරන්නේ? අපිට පුළුවන් ස්ථාවර තැන්පතු සම්බන්ධයෙන් ඒක සිද්ධ කරන්න. මොකද අපිට බලන්න තියෙන්නේ පරිණතිය වෙන දිනේ පමණයි. මේ ක්‍රියාවලියේදී අපි දැනගත යුතු කාරණාව තමයි දැන් අපි කිව්වා මේ තැන්පතුවක් අපි බාරගත්ත බැංකුවක් මේ තැන්පතුව කවදා හරි දිනයකදී ආපසු ලබා ගන්නවා, විත්ඩ්‍රෝ කරනවා. ඒ නැවත ලබා ගන්නවා. ඒතකොට මේ ලබා ගන්න දිනයට අපි කියනවා පරිණතිය වෙන දිනය කියලා. දැන් අපි ස්ථාවර තැන්පතුවක් ගත්තොත් මේ ස්ථාවර තැන්පතුව ආපසු ලබා ගන්න දිනේදී සම්පූර්ණයෙන්ම මේ ස්ථාවර තැන්පතුව ආපසු ලබා ගන්නවා. එතකොට දැන් මේ ස්ථාවර තැන්පතු සම්බන්ධයෙන් මේක අපිට කරදරයක් වෙන්නේ නැහැ. මොකද අපි දන්නවා දිනය කවදාද කියලා. දැන් මාස 6ක ස්ථාවර තැන්පතුවක් දැම්මම නම් අද සිට මාස 6ක් ඇතුළත මාස 6කට පස්සේ ඒක නැවතත් ආපසු ගන්නවා ගනුදෙනුකරු විසින්. දැන් අපිට ප්‍රශ්නේ මතුවෙන්නේ ජංගම ගිණුම් සහ ඉතිරි කිරි ගිණුම් සම්බන්ධයෙන්. එතකොට මේ ප්‍රශ්නේ මොකද්ද වෙන්නේ? ඒවා කවදා වෙයිද? කවදා තව මාසෙකින් ආපසු ලබා ගන්නේද? කොටසක් ආපසු ලබා ගන්නේද? ඔක්කොම ආපසු ලබා ගන්නේද කියලා අපිට හිතා ගන්න බෑ. මෙන්න මේ කාරණාව නිසා අපිට මේ පැටර්න් එක හොයාගන්න මේ රටාව හොයාගන්න ටිකක් අපහසුයි. ඒ වුණත් අපි යම් යම් උපකල්පන පාවිච්චි කරලා මේ රටාව යම් විදිහකට හොයාගෙන තියෙනවා. දැන් මෙන්න මේ කාරණාවල් සැලකිලිලට ගෙන. දැන් අපි ගත්තොත් ඔය මම කතා කරේ තැන්පතු පිළිබඳව ණය මුදල් ගැන අපි කතා කරොත් ණය මුදල් ගැන කතා කරොත් ණය මුදල් වලින් අපිට නැවත වරක් ආපසු මුදල් ප්‍රවාහයක් ඉවතට ඇතුළට එනවා බැංකුව ඇතුළට. අද ණය මුදල් ලබා දුන්නා මේ ණය මුදලේ පළවෙනි වාරිකයේ මාසකින් ගෙවෙනවා. දෙවෙනි වාරිකයේ මාස දෙකකින් ගෙවෙනවා. ඔය ආදි වශයෙන් අපි දන්නවා කවදාද මේකට තියෙන වාරික ගෙවෙන්නේ කියලා. ඒතර මේ වාරික අපිට ගන්න පුළුවන් ඇතුළට එන මුදල් ප්‍රවාහ හැටියට. එහෙමනම් අපි ණය මුදල ප්‍රදානය කරා මේ ණය මුදලේ වාරික වල සටහනක් අපි ළඟ තියෙන නිසා අපිට පුළුවන් මේ ණය මුදල නැවත ආපසු ගෙවෙන්නේ කොයි අවස්ථාවලදීද කියලා සටහන් කරගන්න. මෙන්න මේ සටහන් ඊළඟට අපි ආයෝජනයක් කරාම බැංකුව මේ ආයෝජනයත් අපිට පරිණතිය වෙන වෙලාවල් අපි දන්නවා. එතකොට මේ සියලුම දේවල් අපිට පුළුවන් උපලේඛනයක සකස් කරන්න. අන්න ඒ විදිහට උපලේඛනයක සකස් කරාම මේ කාලය අනුව අපි මේක වෙන් කරනවා. කාලය අනුව අපි උපලේඛන ගත කරනවා. මෙන්න මේ උපලේඛනය තමයි අපි කියන්නේ පරිණති විශ්ලේෂණ උපලේඛනය කියලා. දැන් මම මේ පරිණති විශ්ලේෂණ උපලේඛනයක් මෙතන පෙන්නනවා. මගේ ප්‍රසන්ටේෂන් එකේ මම පෙන්නනවා පරිණති විශ්ලේෂණ උපලේඛනයක්. දැන් ඔබට පේනවා ඇති මේ පරිණති විශ්ලේෂණ උපලේඛනය. දැන් බලන්න මේ උපලේඛනයේදී අපි උත්සාහ කරන්නේ මේ මොකද්ද මේ පරිණති විශ්ලේෂණය කියන එක පැහැදිලි කරන්න. දැන් මම හිතනවා ඔබට ලැබිච්ච ප්‍රසන්ටේෂන්ස් ගැන දිහා බලන්නත් පුළුවන්. එහෙම නැත්නම් දැන් මේක දිහා බලලත් අපිට මේ සාකච්ඡාව ඉදිරියට ගෙනියන්න පුළුවන්. දැන් මෙතන මේ පරිණති විශ්ලේෂණ සටහනේ ඔබට පේනවා වත්කම් කියන කොටසේ තියෙනවා ණය මුදල් කියලා. පළවෙනි මාතෘකාව තියෙන ණය මුදල් කියලා. ඊළඟට තියෙනවා ආයෝජන කියලා. ඊළඟට අපි ගත්තම වගකීම් කියන පැත්තේ තියෙනවා තැන්පතු සහ ලබාගත් ණය කියලා. එතකොට බලන්න මේකේ තවත් සටහන් කිරීමක් තියෙනවා. බිඳුව සිට 1m කියලා තියෙනවා, 1m සිට 3m කියලා තියෙනවා, 3m සිට 6m කියලා තියෙනවා, 6m සිට 1y කියලා තියෙනවා. දැන් මම මේක පැහැදිලි කරන්න මොකක්ද කියලා. මේ බිඳුවේ සිට 1m කියන එකේ අදහස තමයි අද සිට මාසයක් ඇතුළත අපිට ආපසු ලැබෙන ණය මුදල් ප්‍රමාණය. ඊළඟට 1m සිට 3m කියලා කියන්නේ මාසයක් සහ 3 මාසයක් අතර. ඒ කියන්නේ මාසෙට වැඩි 3 මාසෙට අඩුයි. අන්න ඒ
ප්‍රමාණයේදී කියන්නේ එම කාල සීමාව වකවානුවේදී ලැබෙන මුදල් ප්‍රමාණය. ඊළඟට 3M 6M කියලා කියන්නේ 3 මාසයකට වැඩි 6 මාසයකට අඩු කාල සීමාවක් ඇතුළත ලැබෙන මුදල් ප්‍රමාණය. ඔය ආදී වශයෙන් ඕක අපි සකස් කරලා තියෙනවා. ඒතර මේක ටිකක් අපහසු කටයුත්තක් වුණාට පරිගණකගත කරලා තියෙන නිසා මේ සියලුම කනුදෙනු කටයුතු මේ වැඩේ කරගන්න පුළුවන් අපිට. පරිගණකයේ මගින් මේ සටහන අපිට ලබා ගන්න පුළුවන්. ඒතර ණය මුදල් වලින් අපි දැන් මේ උදාහරණයේ තියෙන ණය මුදල් ගැන කල්පනා කරොත් උදාහරණයේ තියෙනවා මේක මිලියන් වලින් කිව්වොත් මිලියන් 395කට සමාන ණය මුදල් ප්‍රමාණය ප්‍රදානය කරලා තිනවා මේ බැංකුව. ඒතර මේ ප්‍රදානය කරපු ණය මුදල් මිලියන 395න් පළවෙනි මාසය ඇතුළත බැංකුවට ඒ ණය මුදල් ආපසු ගෙවීමක් ලැබෙනවා මිලියන 50ක. ඊළඟ කොටසේදී ඒ කියන්නේ පළවෙනි මාසයට වඩා වැඩි මාස තුනට වඩා අඩු කාලෙකදී මිලියන 75ක් ලැබෙනවා. දැන් ඔය ආදී වශයෙන් මේ මෙතන තියෙන මේ අරින්ද විශ්ලේෂණ සටහනේ අපි මේ සටහන හදලා තියෙන්නේ මේ විදිහට තමයි. දැන් පැහැදිලි වෙනවා ඔබට ඊළඟට 100ක මිලියන 100ක ප්‍රමාණයක් මාස 3කට වඩා වැඩි නමුත් මාස 6කට වඩා අඩු කාලයකදී හම්බ වෙනවා. ඒ කියන්නේ 3 මාසයක් සහ 6 මාසයක් අතර කාලයේදී මිලියන 100ක් හම්බ වෙනවා නැවත වරක් වෙනවා. ඊළඟට 6 මාසයක් සහ අවුරුද්දක් අතර කාලෙදී මිලියන 70ක් ලැබෙනවා. ඊළඟට තවත් කොටසක් අපි මෙතන දාලා තිනවා තවත් එක්තරා තීරුවක් දාලා තිනවා වසරකට වැඩි කියලා. ඒ කියන්නේ ඒ ණය මුදල් ලැබෙන්න අවුරුද්දකට වඩා වැඩි කාලයක් ගත වෙනවා. ඒතකොට අවුරුද්දකට වඩා වැඩි කාලයකදී නැවත ලැබෙනවා මිලියන 100ක්. ඒතකොට ඒ ටික එකතු කරාම අපිට පේනවා මේ ගාන 395 එනවා. ඒ වගේම දැන් මේ ණය මුදලක් බැංකුව ණය මුදලක් දුන්නා මේ ණය මුදල කියන එක වත්කම් පැත්තට තමයි වැටෙන්නේ. ඊළඟට අපි ගමු ආයෝජන කියන එක. ආයෝජනයකුත් වත්කම් පැත්තට තමයි වැටෙන්නේ. මොකද අපි යම්කිසි ආයෝජනයක් කරා මේ ආයෝජනයේ පරිණත වෙන වෙලාවට නැවත වරක් ඒ මුදල බැංකුවට ලැබෙනවා. දැන් මේ බැංකුවේ මේ උදාහරණයේ තියෙන බැංකුවේ ආයෝජන ප්‍රමාණය මුළු ආයෝජන ප්‍රමාණය මිලියන 355යි. එතන මේ මිලියන 355න් පළවෙනි මාසය ඇතුළත පරිණතිය ඇති කරගන්නවා ආයෝජන මිලියන 100ක්. පළවෙනි මාස සහ 3 මාසය අතරදී ආයෝජන මිලියන 50ක් පරිණතිය වෙනවා. ඒ කියන්නේ ලැබෙනවා බැංකුවට 3 මාසෙට සහ 6 මාසයක් අතර කාලෙදී මිලියන 75ක් ලැබෙනවා. 6 මාසයක් සහ අවුරුද්දක් අතර කාලෙදී මිලියන 30ක් ලැබෙනවා. අවුරුද්දට වඩා වැඩි කාලෙදී මිලියන 100ක් ලැබෙනවා. ඒතකොට ඒ ටික ඔක්කොම එකතු කරාම මිලියන 355යි කියන උත්තරය එනවා. දැන් බලන්න මේ වත්කම් ගැන අපි කතා කරා. මේ පරිණත විශ්ලේෂණ සටහනකදී වත්කම් වලින් අපිට මුදල් ඇතුළට ගලායමක් සිද්ධ වෙන නිසා අපි ඒවා ධන සංඛ්‍යාවක් හැටියට සලකනවා. ඒතකොට ඔබට පේනවා පළවෙනි ගොනුව කියලා අපි කියනවා. බිඳුවේ සිට එක මාසයක් දක්වා වෙන ගොනුව කියලා අපි ඒකට කියන්නේ. කාල ගොනුව. මේ කාල ගොනුව වශයෙන් තමයි මේ පරිණත විශ්ලේෂණ සටහනේ වෙන් කිරීමක් කරලා තියෙන්නේ. ඒතකොට මේ පළවෙනි කාල ගොනුවේ වත්කම් වල එකතුව මිලියන 150යි. පළවෙනි කාල ගොනුවේ. දැන් අපි යමු වගකීම් පැත්තට. වගකීම් පැත්තේ තැන්පතු තියෙනවා. ඒ වගේම බැංකුව ලබාගත් ණය කියන එකත් වගකීම් පැත්තේ තමයි තියෙන්නේ. දැන් මේ පරිණත විශ්ලේෂණ සටහන දිහා බැලුවම අපිට පේන දේ තමයි පළවෙනි මාසයේ තුලදී තැන්පතු වලින් මිලියන 30ක් ආපසු ලබා ගන්නවා. ඒක බැංකුවේ ඉවතට යන මුදල් ප්‍රවාහය. ඒ වගේම පළවෙනි මාසය ඇතුළත බැංකුව ලබාගත් ණය මිලියන 70ක් ගෙවන්න සිද්ධ වෙනවා බැංකුවට. ඊළඟ කාලගුණුව දිහා බැලුවම අපිට පේනවා පළවෙනි මාසය සහ තුන්වෙනි මාසය අතර කාලෙදී බැංකුවට ගෙවන්න වෙනවා තැන්පතු වලින් මිලියන 40ක්. ඒ වගේම පළවෙනි මාසය හා තුන්වෙනි මාසය අතරදී බැංකුව ලබාගත් ණය වලින් මිලියන 60ක් ගෙවන්න සිදු වෙනවා. දැන් අපිට මේ සියලුම කාලගුණ දිහා බැලුවම පේනවා බැංකුවට කොච්චර මුදලක් ගෙවන්න සිද්ධ වෙනවද කියලා එම කාලගුණ ඇතුළත. දැන් බලන්න මේ බැංකුව තැන්පතු ප්‍රමාණය ගත්තොත් ඒ බැංකුවේ තැන්පතු ප්‍රමාණය මිලියන 420යි. එතකොට බැංකුව ලබාගත් ණය ප්‍රමාණය මිලියන 330යි. දැන් ඔබට පේනවා ඇති මේ බැංකුවේ වත්කම් සහ වගකීම් සමානයි.
වත්කම් 750ක් තියෙනවා, වගකීම් 750ක් තියෙනවා. දැන් අපි බලමු ඊළඟට වගකීම් පැත්ත බැලුවම අපිට පේනවා මේ පරිණත විශ්ලේෂණයේදී අපි වගකීම් වලින් බැංකුවට මුහුණ දීමට සිද්ධ වෙන්නේ මුදල් ඉවතට ගලා යාමකට. ඒ නිසා අපි මේ වගකීම් පැත්තේ තියෙන ඒවා ඍණ කියලා සලකනවා. ඍණ උත්තරයක් හැටියට අපි ඒක සලකනවා. එතකොට දැන් අපි බලමු මේ පරිණත විශ්ලේෂණ සටහනේ වගකීම් පැත්තේ පළවෙනි කාලගුණුව, ඒ කියන්නේ බිඳුවේ සිට එක මාසයක් දක්වා වෙන කාලගුණුවේ එකතුව තමයි මිලියන 100ක්. ඒ වගේම ඊළඟ කාලගුණුවේ එකතුවත් මිලියන 100යි. 60යි 40යි තියෙන්නේ. මම හිතනවා ඔබට පේනවා ඇති මේ සටහන. ඒ වගේම ඊළඟ කාලගුණුව, ඒ කියන්නේ 3 මාසය සහ 6 මාසය අතර කාලයේදී මිලියන 200ක් තියෙනවා. දැන් අපි බලන්න, අපි දැන් මේ පරිණත සටහනේ නැත්නම් පරිණත විශ්ලේෂණ සටහනේ ඊළඟ පේලි පෙන්නනවා පරිණති වෙනස කියලා එකක්. මොකක්ද මේ පරිණති වෙනස කියලා කියන්නේ? වත්කම් වල තියෙන ඒ ගුණයේ තියෙන එකතුව සහ එම ගුණයේම වගකීම් වල එකතුව අතර වෙනසට අපි කියනවා පරිණති වෙනස කියලා. දැන් බලන්න පළවෙනි ගුණයේ, ඒ කියන්නේ බිඳුවේ සිට එක් මාසය දක්වා වෙන ගුණයේ වත්කම් පැත්තේ තියෙනවා මිලියන 150ක එකතුවක්, වගකීම් පැත්තේ තියෙනවා මිලියන 100ක එකතුවක්. එතකොට දැන් මේ පරිණති වෙනස හොයන්නේ අපි කොහොමද? අපි සලකනවා වත්කම් වලින් මුදල් ඇතුළට ගලා යීමේ තත්වයක් ඇති කරන්නේ. ඒක ධන හැටියට අපි සලකනවා. වගකීම් වලින් මුදල් ඉවතට ගලා යාමේ තත්වයක් ඇති කරන නිසා අපි ඒක ඍණ කියලා සලකනවා. එහෙමනම් 150න් 150 ධන උත්තරයක් 100 ඍණ උත්තරයක්. එහෙනම් 150න් 100ක් අඩු වෙන එකයි වෙන්නේ. එතකොට පරිණති වෙනස 50යි. පරිණති වෙනස 50යි. දැන් පරිණති වෙනස 50යි කියන එකේ තේරුම තමයි බැංකුව සුද්ධ වශයෙන් ගත්තම සුද්ධ ඇතුළට එන මුදල් ප්‍රවාහයක් තමයි පළවෙනි මාසෙදී තියෙන්නේ. ඒ කියන්නේ බැංකුවට මුදල් ලැබීම් ප්‍රමාණය වැඩි ගෙවීම් ප්‍රමාණයට වඩා පළවෙනි මාසය ඇතුළත. ඉතින් ඒ නිසා බැංකුවට පළවෙනි මාසෙදී ද්‍රවශීලතාවය පිළිබඳ ගැටලුවක් ඇතිවන්නේ නැහැ. අපි දැන් යමු ඊළඟ කාලගුණුවට. ඊළඟ කාලගුණුව කියලා කියන්නේ එක් මාසයක සිට 3 මාසය දක්වා ගතවන කාලය. ඒකේ වත්කම් පැත්තේ තියෙන එකතුව තමයි 75 සහ 50. ඒක එකතු කරාම 125ක් කියලා එනවා. ඒ වගේම ඊළඟ වගකීම් එම කාලගුණයෙන් වගකීම් දිහා බලුවම අපිට පේනවා 40ක් සහ 60ක් තියෙනවා. මේ 40යි 60යි එකතු කරාම 100යි. එතකොට අපිට පේනවා වගකීම් පැත්තේ එකතුව 100යි. ඒ කාලගුණය. ඒ කියන්නේ දෙවෙනි කාලගුණුව ඒක එක් මාසයේ සිට 3 මාසය දක්වා කාලගුණුව. එතකොට මේ කාලගුණුවේ වත්කම් පැත්තේ එකතුව 125යි. වගකීම් පැත්තේ එකතුව මිලියන 100යි. එම නිසා පරිණති වෙනස එම කාලගුණුවේ 25යි. එතකොට එම පරිණති වෙනසත් ධනාගයක් ඉන්නේ. ඒ නිසා බැංකුවේ ඇතුළට එන මුදල් ප්‍රවාහ 25ක් තියෙනවා සුද්ධ වශයෙන් එම කාලගුණුව තුලත්. එමනම් එම කාලගුණුවෙත් බැංකුවට ද්‍රවශීලතාවය පිළිබඳ ගැටලුවක් මතුවෙන්නේ නැහැ. දැන් අපි බලමු ඊළඟට තුන්වෙනි කාලගුණුව. තුන්වෙනි කාලගුණුව හරි ගස්සලා තියෙන්නේ මාස 3 සිට මාස 6 දක්වා කාලයක් තුල ඇතුළතදී ඇතුළට එන මුදල් ප්‍රවාහ කොච්චරද ඉවතට යන මුදල් ප්‍රවාහ කොච්චරද කියලා හොයන්න තමයි මේ ගුණුව සකස් කරලා තියෙන්නේ. ඒතර එම ගුණුවට අනුව වත්කම් පැත්තේ තියෙනවා මිලියන 175ක්, වගකීම් පැත්තේ තියෙනවා මිලියන 200ක්. එහෙමනම් එම කාලගුණුව දිහා බැලුවම වගකීම් පැත්ත වත්කම් පැත්තට වඩා වැඩි. ඒ නිසා ඉවතට යන මුදල් ප්‍රවාහ වැඩි වෙනවා ඇතුළට එන මුදල් ප්‍රවාහයට වඩා. ඒ නිසා සුද්ධ ඉවතට යන මුදල් ප්‍රවාහ 25ක් හැටියට පෙන්වනවා. සුද්ධ ඉවතට යන මුදල් ප්‍රවාහ 25ක් ලෙස පෙන්වනවා. එතකොට දැන් බලන්න මේක
එතකොට එම ගොනුවේදී 3 මාසෙ සිට 6 මාසෙ දක්වා ගොනුවේදී බැංකුවට කිසියම් ප්‍රශ්නයක් මතුවෙනවා. මොකද එම කාල සීමාව ඇතුළත බැංකුවෙන් ඉවතට යන මුදල් ප්‍රමාණය ඇතුළට එන මුදල් ප්‍රමාණයට වඩා වැඩි. ඒ නිසා බැංකුවට සිද්ධ වෙනවා ඒකට යම්කිසි පිළිවෙලක් සකස් කරගන්න ඒ ද්‍රවශීලතා වෙනස තුලනය කරන්න. හොඳයි. එහෙම බැලුවම අපිට පේනවා ඊළඟ කාල ගුණයට ගියාම අපිට පේනවා එම කාල ගුණෙත් වත්කම් වල එකතුවට වඩා වැඩි වගකීම් වල එකතුව. වත්කම් වල එකතුව එම කාල ගුණයේ මිලියන 100යි. වගකීම් වල එකතුව එම කාල ගුණයේ මිලියන 200යි. එම නිසා මොකද වෙලා තියෙන්නේ? එතනත් මිලියන 100ක් තියෙනවා ඉවතට යන මුදල් සුද්ධ ඉවතට යන මුදල් ප්‍රවාහ. ඊළඟට අපි බලමු දැන් බලන්න මෙම පරිණත විශ්ලේෂණ සටහනේ කාලගුණ තියෙනවා 1යි 2යි 3යි 4යි 5ක් කාලගුණ 5ක් තියෙනවා. ඔබත් ඒක හොයලා බලන්න. දැන් හොඳට බලන්න කාලගුණ 5ක්. බිඳුවේ සිට මාසය දක්වා තියෙන එකේ පළවෙනි කාලගුණුව, මාසයේ සිට 3 මාසය දක්වා දෙවෙනි කාලගුණුව, 3 මාසයේ සිට 6 මාසය දක්වා තුන්වෙනි කාලගුණුව, 6 මාසයේ සිට අවුරුද්ද දක්වා හතරවෙනි කාලගුණය, වසරකට වැඩි කියන එක පස්වෙනි කාලගුණුව. එතකොට මේ කාලගුණ 5ක් තියෙනවා ඔක්කොම. මේ කාලගුණ 5 අපි වෙන වෙනම ගත්තා. පළවෙනි කාලගුණුවේ පරිණති වෙනස ධනාගයක් ගන්නවා. ඒ කියන්නේ සුද්ධ ඇතුළට එන මුදල් ප්‍රවාහයක් තියෙන්නේ. දෙවෙනි කාලගුණුවෙත් සුද්ධ ඇතුළට එන මුදල් ප්‍රවාහයක් ඒකේ අගයක් ධනාගයක්. හැබැයි තුන්වෙනි කාලගුණුවේදී එමාගේ ඍණාගයක් ගන්නවා. ඒ නිසා බැංකුවට ද්‍රවශීලතාවය පිළිබඳ යම්කිසි ගැටලුවක් මතුවෙනවා තුන්වෙනි කාලගුණුව කියන ඒ කාලෙදී. ඊළඟට හතරවෙනි කාලගුණුවත් ඒ වගේමයි ගැටලුවක් ඇති වෙන තත්ත්වයක් තියෙන්නේ. මොකද ඉවතට යන මුදල් ප්‍රවාහ ප්‍රමාණය ඇතුළට එන මුදල් ප්‍රවාහයට වඩා වැඩි. ඊළඟට අවුරුද්දට වඩා වැඩි කියන ගුණුවේ ධන උත්තරයක් එනවා ආයතනයක්. දැන් බලන්න මේ ටික එකතු කරාම උත්තරේ 750යි කියලා එනවා. දැන් අපිට පේනවා මේම දෙයක්. පරිණති වෙනස කියන එකට යටින් තවත් තියෙනවා තවත් වගන්තියක් තියෙනවා. ඒක සමුච්චිත වෙනස. පොඩ්ඩක් බලන්න මේ සමුච්චිත වෙනස කියන්නේ මොකක්ද කියලා. පළවෙනි කාලගුණෝ දිහා බැලුවම අපිට පේනවා සමුච්චිත වෙනස පරිණති වෙනස සමානයි 50යි. දැන් බලන්න ඊළඟ දෙවෙනි කාලගුණුව. පළවෙනි මාසයේ සිට තුන්වෙනි මාසය දක්වා තියෙන කාලගුණුව. එම කාලගුණුවේ සමුච්චිත වෙනස 75යි. කොහොමද 75 ආවේ? පළවෙනි කාලගුණුවේ සමුච්චිත වෙනස 50යි. ඊළඟට දෙවෙනි කාලගුණුවේ පරිණති වෙනස 25යි. සමුච්චිත වෙනස පරිණති වෙනස එකතු කරාම එන උත්තරය තමයි දෙවෙනි කාලගුණුවේ සමුච්චිත වෙනස කියලා දාලා තියෙන්නේ. ඒ කියන්නේ 50යි 25 එකතු කරාම 75යි. ඊළඟට තුන්වෙනි කාලගුණුව. දැන් මේ තුන්වෙනි කාලගුණුවේ කොහොමද මේ උත්තරේ ගන්නෙ අපි? තුන්වෙනි කාලගුණයේ උත්තරේ වෙන්නේ 75ට එකතු වෙනවා ඍණ 25ක්. ඒතර උත්තරේ 50යි. තුන්වෙනි කාලගුණයේ යටට එන්න ඕන උත්තරේ 50යි. නමුත් මේකේ වැරදීමකින් සටහන් වෙලා තියෙන එක වරහන් දාලා. ඒ වරහන අයින් කරගන්න ඕන. ඔබ සියලු දෙනා මේ වරහන අයින් කරගන්න මේකෙන්. ඇත්තටම එතන පොඩි වැරදීමක් තියෙනවා. දැන් මේ වගේ එකක් මම දාලා තියෙන්නේ ඔබටම නිකන් මේක හරි වැරදි බලන්න. මං හිතනවා ඔබට ඒක පැහැදිලි වෙයි එතන වැරදි කියලා. හැබැයි එතන විතරයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඊළඟට බලන්න එතන ඊළඟ උත්තරේ හතරවෙනි කාලගුණ යටතේ තියෙන එක. හතරවෙනි කාලගුණ යටතේ තියෙන්න ඕන මේ උත්තරේ හරි. 50 කියන උත්තරේ හරි. ඊළඟට පස්වෙනි කාලගුණයට ගියාම ඍණ 50 තියෙනවා 6im. ඒ කියන්නේ හතරවෙනි කාලගුණයේ යටින්ම තියෙන සමුච්චිත වෙනස ඍණ 50යි. ඊළඟට වසරකට වැඩි කියන කාලගුණයේ තියෙන පරිණති වෙනස 50යි. ඒ දෙක එකතු කරාම බිඳුව වෙනවා. එතකොට මේකේ මේ ස්වභාවය තමයි මෙවැනි පරිණති විශ්ලේෂණයක ස්වභාවය තමයි සමුච්චිත වෙනස කියන අගය අවසාන අවස්ථාවේදී බිඳුව බවට පත් වෙනවා. එවනම් අපිට මේක හරි කියලා කියන්න පුළුවන්. හැබැයි මෙතන තියෙනවා පොඩි වෙනසක්. ඒ වෙනස අපි සකස් කරලා හරි ගස්ස ගමු. එතන පොඩි වෙනසක් තියෙනවා. මේ පරිණති විශ්ලේෂණය කියන සටහනේ.
දැන් මම හිතනවා ඔබට පරිණත විශ්ලේෂණය කියන පිළිබඳ යම්කිසි වැටහීමක් ලැබෙන්න ඇති. දැන් අපි බලමු මේක කොහොමද බැංකුවක් තමන්ගේ ද්‍රවශීලතාවයේ කළමනාකරණය කිරීමේදී භාවිතා කරන්නේ කියලා. දැන් බැංකුවකට මේ භාවිතා කරන්න පුළුවන් ක්‍රමය තමයි දැන් මේක බැංකුවකදී සාමාන්‍යයෙන් අපි බැංකුවේ තියෙනවා වත්කම් සහ වගකීම් කළමනාකරණ කමිටුව කියලා එකක්. එම කමිටුව රැස්වීම හැම එකදීම වගේ මේ පරිණත විශ්ලේෂණ සටහන සාකච්ඡා කරනවා. ඒ සාකච්ඡාවේදී ඔවුන්ට දැනෙනවා මොන කාල සීමාවල් වලදීද ද්‍රවශීලතාවය පිළිබඳ ගැටලුවක් බැංකුවට මතුවෙන්නේ කියලා. දැන් ඔබට මේක දිහා බැලුවම පේනවා මෙම් බැංකුවට 3 වෙනි කාල ගොනුවේදී සහ 4 වෙනි කාල ගොනුවේදී ද්‍රවශීලතාවය පිළිබඳ ගැටලුවක් මතුවෙන්න ඉඩ තියෙනවා. එතකොට බැංකුවට පුළුවන් පෙර සූදානමක් ඇති කරගන්න එම අවස්ථාවට මුහුණ දෙන්න. දැන් මොකක්ද අපි ඇති කරගන්න පෙර සූදානම් මෙවැනි අවස්ථාවකදී අපිට පුළුවන් ණය මුදලක් ලබා ගන්න. ණය මුදල ලබා ගත්තම වෙන්නේ මුදලක් හම්බ වෙනවා. ඒ මුදල් මේ මෙතන තියෙන වෙනස තුලනය කරන්න භාවිතා කරන්න පුළුවන්. උදාහරණයක් හැටියට දැන් 3 වෙනි කාල ගුණය අපිට පේනවා 3 වෙනි කාල ගුණය අපිට පේනවා පරිණත වෙනස පෙන්වනවා 25ක් කියලා. ඒක ඍණ උත්තරයක්. ඒ කියන්නේ ඉවතට යන මුදල් ප්‍රවාහය සුද්ධ ඉවතට යන මුදල් ප්‍රවාහ ප්‍රමාණය මිලියන 25යි. එමනම් මිලියන 25ක ණය මුදලක් ගන්න පුළුවන් එම කාල සීමාවෙදී. ඒ ණය මුදල ගෙවන්න වෙන්නේ අපිට ඊට වඩා වැඩි. ඒ කියන්නේ අපිට පුළුවන් ඒක ණය මුදල අවුරුද්දකට හරි අවුරුදු දෙකකට හරි ගන්න. එතකොට ගෙවන්න වෙන්නේ පස්සේ. මේ 25 ගැටලුව අපිට එතනින් විසඳ ගන්න පුළුවන්. මම හිතනවා අපිට පැහැදිලි වෙනවා ඇති කියලා ඒ කතාව. දැන් මෙවැනි පරිණත විශ්ලේෂණ සටහනක් තියෙන වැදගත්කම තමයි මෙම පරිණත විශ්ලේෂණ සටහනේ වැදගත්කම කුමක්ද කියලා අපිට පැහැදිලි වෙයි. බැංකුවකට පුළුවන් අනාගතයේ කුමක්ද වෙන්නේ කියලා මේ වගේ සටහනකින් සොයලා බලන්න. ඊළඟට මේ අනාගතයේ වෙන දේවල් සම්බන්ධ පෙර සූදානමක් ඇති කරගන්නත් පුළුවන්. ඒක තමයි මෙවැනි පරිණත විශ්ලේෂණ සටහනක තියෙන වැදගත්කම. ඉතින් මේක බැංකුවක් එදිනෙදා බලන දෙයක්. දැන් එතකොට අපිට පුළුවන් හොඳයි. දැන් ඔබට පැහැදිලි වෙනවා ඇති මේ කියපු දේ ඒ පරිණත විශ්ලේෂණය කියන සටහනෙන් අපි කුමක්ද කරන්න කියන එක. දැන් බැංකුවක් තුල තමන්ගේ මෙහෙයුම් කටයුතු කොහොමද කරන්නේ ද්‍රවශීලතාවය පවත්වාගෙන යන ආකාරයෙන් කියන එක තමයි මේ පරිණත විශ්ලේෂණ සටහනෙන් කරන්නේ. ඒ වගේම තව දෙයක් මෙතන තියෙනවා. ඒ මොකද්ද මේ බැංකුවේ සාමාන්‍ය බැංකුවක තවත් නියාමන රෙගුලාසි තියෙනවා මේ ද්‍රවශීලතාවය සම්බන්ධ. නියාමන රෙගුලාසි. නියාමන රෙගුලාසි කියලා කියන්නේ මේ සෑම බැංකුවකටම ශ්‍රී ලංකා මහා බැංකුවෙන් දැන් ලංකාවේ නම් ශ්‍රී ලංකා මහා බැංකුව නියාමන රෙගුලාසි පනවලා තියෙනවා. එතකොට ද්‍රවශීලතාවය සම්බන්ධයෙන් පනවලා තියෙන නියාමන රෙගුලාසිය තමයි ව්‍යවස්ථාපිත ද්‍රවශීල වත්කම් අනුපාතය කියන එක. ව්‍යවස්ථාපිත ද්‍රවශීල වත්කම් අනුපාතය කියන එක තමයි මේ මහා බැංකුව විසින් පනවලා තියෙන නියාමන රෙගුලාසිය බැංකුවල ද්‍රවශීලතාවය සම්බන්ධයෙන්. එතකොට දැන් අපි දැන් ඉස්සෙල්ලා කතා කරපු එක අපි ඉස්සෙල්ලා කතා කරේ පරිණත විශ්ලේෂණ සටහනක් ගැනනේ. ඒ පරිණත විශ්ලේෂණ කියන සටහන භාවිතා කරන්නේ බැංකුව ඇතුලේ. එදිනෙදා ද්‍රවශීලතාවය කළමනාකරණය කිරීමේදී භාවිතා කරන සටහන තමයි ඒක. එතකොට අපිට ඕනම වෙලාවක බැංකුවේ ද්‍රවශීලතාවය අඩු වෙන. එහෙම නැත්නම් ද්‍රවශීලතාවය පිළිබඳ ගැටලුවක් මතුවෙන මොන අවස්ථාවේද කියලා එකෙන් හොයාගන්න පුළුවන්. ඒකෙන් හොයාගෙන අපිට පුළුවන් වෙනවා බැංකුවට ඒකට අවශ්‍ය පෙර සූදානම් කටයුතු කරන්න. ඒක තමයි මේ පරිණත විශ්ලේෂණ කියන එකක තියෙන වැදගත්කම. දැන් මේ කාරණාවල් සියල්ලම වැදගත් වෙන්නේ මෙන්න මේ හේතුව නිසා. ඕනෑම බැංකුවක තැන්පතු දිහා බැලුවම අපිට පේනවා ඒවවල පරිණතිය කෙටි. බොහොම කලාතුරකින් තමයි අපි ස්ථාවර තැන්පතුවක් ගැන කිව්වොත් බොහෝ විට ස්ථාවර තැන්පතුවක් අවුරුද්දක ස්ථාවර තැන්පතුවකට වඩා වැඩි වෙන්නේ. ඒ කියන්නේ අවුරුදු 2 3 4 5 තියෙන එක හුඟක් අඩුයි. බොහෝ විට ස්ථාවර තැන්පතු දෙන්නේ අවුරුද්ද මාස 6 සහ මාස 3 කියන කාල සීමාවල් වලින් කල්පිරෙන ඒවා තමයි ස්ථාවර තැන්පතු හැටියට තියෙන්නේ. අපි ජංගම ගිණුම් ගත්තොත් එහෙම නැත්නම් ඉතිරි කිරීමේ ගිණුම් ගත්තොත් ඒ හැම එකක්ම ඉතා කෙටි පරිණතියක් තියෙනවා. මාසයක් මාස දෙකක් වගේ.
එතකොට මෙන්න මේ කාරණාව නිසා ඊළඟට ණය මුදල් දෙනකොට බැංකුව දිග කාලයකට දෙන්න. අපි තැන්පතු පැත්ත බැලුවොත් තැන්පතු වල පරිණතිය දිහා බැලුවොත් ණයවල පරිණතිය අඩුම ගානේ අවුරුදු 5ක් වෙනවා. දැන් එතකොට අනිවාර්යයෙන්ම ඕනම බැංකුවක මෙන්න මේ පරිණතිය පිළිබඳ නොගැලපීමක් තියෙනවා. ඒ කියන්නේ වත්කම් වල පරිණතිය දිගයි, වගකීම් වල පරිණතිය කෙටි. ඒ නිසා පරිණති නොගැලපීමක් අපි කියනවා ඉංග්‍රීසියෙන් ඒකට කියනවා මිස්මැච් කියලා. මැචුරිටි මිස්මැච්. ඒතර ඕනෑම බැංකුවකට මෙන්න මේ ගැටලුව තියෙනවා. දැන් මෙන්න මේ ගැටලුවේ ප්‍රතිඵලය තමයි ද්‍රවශීලතාවය පිළිබඳ ඇතිවන ගැටලුව. දැන් එතකොට දැන් මේ ගැටලුව කළමනාකරණය කරන්න නොයෙකුත් උපක්‍රම තියෙනවා. ඉතින් ඒව තමයි අර නියාම රෙගුලාසි වලින් කියලා තියෙනවා ද්‍රවශීල වත්කම් තියාගන්න ඕන කියන එක. එතකොට ඊළඟට පරිණති විශ්ලේෂණයක් පාවිච්චි කරලා අනාගතයේදී මොනවද වෙන මුදල් අවශ්‍යතාව මොනවද කියලා හොයාගන්න එක. මේ සියලුම දේවල් කරන්නේ මේ ද්‍රවශීලතාවය හරියට කල්පනාකරණය කරන්න. ඒ මොකද ද්‍රවශීලතාවය හරියට කළමනාකරණය කරේ නැත්නම් එහෙම බැංකුව ලාභ වුණත් වැඩක් නෑ, බැංකුවට පවතින්න හම්බ වෙන්නේ. ඉතින් ඒක ඉතා වැදගත් බැංකුවරුන් හැටියට මේ ද්‍රවශීලතාවය පිළිබඳ කටයුතු කරන එක. ඒක තමයි නියාමන රෙගුලාසි යටතේ මේ ද්‍රවශීලතාවය පිළිබඳ ඉතාමත්ම ප්‍රබල නියාමන රෙගුලාසි ඉදිරිපත් කරලා තියෙනවා. දැන් අපි කතා කරා පරිණති විශ්ලේෂණය ගැන. දැන් මේ පරිණති විශ්ලේෂණය කියලා කියන්නේ එදිනෙදා බැංකුවේ එදිනෙදා කරන ගනුදෙනු කටයුතු වලදී කොහොමද අපි ද්‍රවශීලතාවය පවත්වාගෙන යන්නේ කියන එකට තියෙන එක්තරා විදිහක උපක්‍රමයක්. ඒතකොට මේ උපක්‍රමය තුලින් පුළුවන් වෙනවා බැංකුවකට අනාගතයේදී ඇති වෙන මුදල් අවශ්‍යතාව මොනවද කියලා දැනගන්න. හොඳයි. දැන් ඒ කෙසේ වෙතත් ඕනෑම බැංකුවකට මේ ප්‍රශ්නය තියෙනවා. අපි මේ ප්‍රශ්නෙට කියන්නේ පරිණති නොගැලපීම කියලා. අද පරිණති නොගැලපීම කියලා කියන්නේ අපි දැන් මේකේ අපිට ගොඩාක් ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා මේ කොටසෙන් ඔබගේ විභාගයට. මොකද්ද මේ පරිණති නොගැලපීම කියන්නේ? ඕනෑම බැංකුවක වත්කම් වල පරිණතිය දිගයි. වගකීම් වල පරිණතිය කෙටි. එහෙම නැත්නම් තැන්පතු වල පරිණතිය කෙටි. ණය වල පරිණතිය දිගයි. මෙන්න මේක නිසා ඒ වෙනත් වචනෙන් කියනවා නම් අපි ණය දීලා තිබුණාම කාලයක් දිග කාලයක ණය දුන්නම ඒ මුදල් අපිට ආපසු ලැබෙන්න ගත වෙන කාලය වැඩි. නමුත් ඒ අතරේදී අපි මේ ණය මුදල් දීලා තියෙන්නේ මොනවයින්ද? ගනුදෙනුකරුවන්ගේ තැන්පතු වලින්. ඒ තැන්පතු ආපසු ඉල්ලුවොත් එහෙම ඒගොල්ලෝ අර ණය මුදල් දීලා තියෙන අතරේදී අපිට සල්ලි නැතුව යනවා ඒ ගනුදෙනුකරුවන්ගේ තැන්පතු මුදල් වලට දෙන්න. ඒක තමයි ඇති වෙන ප්‍රශ්නේ. නමුත් තැන්පතු කරුවෝ හැම එක්කෙනාම මුදල් ආපහු ඉක්මනට ඉල්ලන්නේ නැහැ. ඒ නිසා බැංකුවකට පුළුවන් වෙලා තිනවා මේක යන්තම් කළමනාකරණය කරගන්න. එහෙම නොවුනොත් යම් කිසි විදියකින් ගනුදෙනුකරුවෝ හැමෝම ඇවිල්ලා තමන්ගේ තැන්පතු එකපාරට ඉල්ලන්න ගියොත් බැංකුවකට ඒක පාලනය කරගන්න බැරි වෙනවා. ඉතින් එහෙම වුණොත් තමයි බැංකුවල ද්‍රවශීලතා ගැටලුවකට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ. ඉතින් මෙන්න මේ කාරණාව තමයි මතක තියාගන්න ඕන. නමුත් නිසංග වශයෙන් කියන්නේ අනිවාර්යයෙන්ම බැංකුවකට ওই ප්‍රශ්නේ තියෙනවා. අපි මේ ප්‍රශ්නෙට කියනවා පරිණති නොගැලපීම කියලා. අපි ඒකට ඉංග්‍රීසියෙන් කියනවා maturity mismatch කියලා. maturity mismatch. ඒක තමයි බැංකුවකට තියෙන ගැටලුව. ඒක පාලනය කිරීම තමයි බැංකුවක තියෙන ප්‍රධාන කාර්යය. ද්‍රවශීලතාවය කළමනාකරණය කරනවා කියන්නේ ඒකයි. දැන් එතකොට ඒ එක පැත්තක්. ඊළඟ නියාමන රෙගුලාසි තියෙනවා ද්‍රවශීලතාවය සම්බන්ධව. අපි දැන් ඒකත් පොඩ්ඩක් බලමු මේ නියාමන රෙගුලාසිය මොකක්ද කියලා. දැන් මේ නියාමන රෙගුලාසිය තමයි අපි කියනවා ද්‍රවශීල වත්කම් අනුපාතය කියලා එකක්. ව්‍යවස්ථාපිත ද්‍රවශීල වත්කම් අනුපාතය. දැන් මම මෙතන ඔබට මේ ස්ක්‍රීන් එකේ පෙන්වන්නේ ව්‍යවස්ථාපිත ද්‍රවශීල වත්කම් අනුපාතය ගණනය කිරීමේ ආකෘති පත්‍රය. දැන් මේක මේ ආකෘති පත්‍රයෙන් පෙන්වන්නේ කොහොමද මේ ව්‍යවස්ථාපිත ද්‍රවශීල වත්කම් අනුපාතය ගණනය කරන්නේ කියන එකයි. හොඳයි. දැන් අපි පොඩ්ඩකට බලමු
බැංකුවේ ශේෂපත්‍රය පිළිබඳ දැනීමක් අපිට අවශ්‍ය වෙනවා මේ ද්‍රවශීලවත්කම් අනුපාතය ගණනය කරද්දී. අපි දන්නවා මොනවද මුළු වගකීම් කියන්නේ කියලා. දැන් බැංකුවක් ගත්තොත් බැංකුවේ තියෙන වත්කම් සහ වගකීම් ඉතා විශාල ප්‍රමාණයක් 99% විතර තියෙන්නේ මූල්‍ය වත්කම් සහ මූල්‍ය වගකීම්. එතකොට මේ වගකීම් මුළු වගකීම් ප්‍රමාණය තමයි අපි ඉස්සෙල්ලම හොයන්න ඕන කොච්චරද කියලා. අපි දැන් මේ කල්පනා කරලා බලන්නේ ව්‍යවස්ථාවේ ද්‍රවශීලවත්කම අනුපාතය ගණනය කරන්නේ කොහොමද කියලා. ඒතර අපිට ඉස්සෙල්ලාම හොයාගන්න වෙන එක තමයි මුළු වගකීම් කියන එක. එතකොට ඔබ දන්නවා ශේෂපත්‍රයක් පරීක්ෂා කරාම ඒ ශේෂපත්‍රයේ මුළු වගකීම් කියන එක සටහන් කරලා දෙනවා. අපි බැංකුවක ශේෂපත්‍රය ගත්තොත් ඒකේ මුළු වගකීම අපිට හොයාගන්න පුළුවන්. ඊට පස්සේ අපි අඩු කරන්න ඕන ඒකේ ඒ මුළු වගකීම් වලින් කොටස්කරුවන්ගේ ප්‍රාග්ධනය සහ මහා බැංකුවට ඇති වගකීම්. ඒ කියන්නේ වෙනත් වචනෙන් කියනවා නම් අපි ප්‍රාග්ධනය අඩු කරන්න ඕන එතන. කොටස්කරුවන්ගේ ප්‍රාග්ධනය. අඩු කරලා එනවා උත්තරයක්. ඒක තමයි මේ අගය කියලා තියෙන්නේ. ඒ කියලා අපි ඒක සටහන් කරලා තියෙනවා. ඒ අගය. ඊළඟට බලන්න අපි පල්ලෙහාට යමු. ද්‍රවශීලවත්කම් එකතුවේ සාමාන්‍ය අගය. ද්‍රවශීලවත්කම් එකතුව දැන් මෙතන මේ ද්‍රවශීලවත්කම් එකතුව කියන එක පෙන්නලා තියෙන්නේ B කියන අක්ෂරය. ඉස්සෙල්ලා අපි අගය කියලා දැම්මා A කියලා අක්ෂරයක්. A කියන්නේ මොකද්ද? කොටස් මුළු වගකීම් වලින් කොටස්කරුවන්ගේ ප්‍රාග්ධනය සහ මහා බැංකුවට වගකීම් අඩු කරාම එන උත්තරය තමයි අගය කියලා මෙතන අදහස් කරන්නේ. මුළු වගකීම් මෙච්චරක් තියෙනවා. මේ මුළු වගකීම් වලින් කොටස්කරුවන්ගේ ප්‍රාග්ධනය සහ මහා බැංකුවට වගකීම් අඩු කරාම එන උත්තරය තමයි අපි අගය කියලා සලකන්නේ. ඒක අපි A කියලා හඳුන්වනවා. ඊළඟට B කියලා කියන්නේ මොකද්ද? ද්‍රවශීලවත්කම් එකතුවේ සාමාන්‍ය අගය. දැන් අපි බලමු මේ බැංකුවක තියෙන ද්‍රවශීලවත්කම් කියන්නේ මොනවද කියලා. අපි අනිවාර්යයෙන්ම දන්නවා මුදල් ද්‍රවශීලවත්කමක් වෙනවා. එතන මොන මුදල් කියන ප්‍රමාණය මෙච්චරයි කියලා අපි දන්නවා. ඒක හොයාගන්න කොච්චරද කියලා මුදල්. ඊළඟට බලපත්‍රාවි වාණිජ බැංකුවේ තියෙන තැන්පතු. දැන් ඒවත් අපි ද්‍රවශීලවත්කම් එකකට තමයි සලකන්නේ. ඒ කියන්නේ බැංකුවේ තවත් බැංකුවක තැන්පතු හැටියට තියන් ඉන්නවා නම් මුදල ඒක ඕන වෙලාවක ගන්න පුළුවන් නිසා ඒක ද්‍රවශීලවත්කමක් හැටියට තමයි සලකන්නේ. ඊළඟට ශ්‍රී ලංකාව තුළ ඇති නිවේදන තැන්පතු. බැංකුව විසින් යම් කිසි බැංකුවක් හරි කොහේ හරි තැනක හරි කෝල් ඩිපොසිට්ස් ඒ කියන්නේ නිවේදන තැන්පතුවක් තියෙනවා නම් ඒකත් අපිට පුළුවන් ස්ථාවර තැන්පත් පුළුවන් අපිට ද්‍රවශීලවත්කමක් හැටියට සලකන්න. භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම් කර. ඒවා වල එකතුවත් අපි ගන්නවා ද්‍රවශීලවත්කම් හැටියට. ආනයන අපනයන බිල්පත්. දේශීය බිල්පත්. මේ මොකද මේ බිල්පත් කියලා කියන්නේ මේ වයින් ඔක්කොම මුදල් අපිට ලැබෙනවා ඉක්මනට. නිෂ්කාශනයේදී අර මුදල් නොස්ට්‍රෝ ගිණුම් වල රුපියල් අගය. දැන් මම පොඩ්ඩක් පැහැදිලි කරන්න නොස්ට්‍රෝ ගිණුම් කියන්නේ මොනවද කියලා. නැවතත් බලා ගන්න මේ ද්‍රවශීලවත්කම් කියන එකේ ලිස්ට් එක. ලයිස්තුව. මුදල්. ඒක තමයි ද්‍රවශීලතාවය වැඩි මේක මුදල්නේ. ඒක තමයි මුදල් ඉස්සෙල්ලාම දාලා තියෙන්නේ. වාණිජ බැංකුවේ ඇති තැන්පතු, ශ්‍රී ලංකාව තුළ ඇති නිවේදන තැන්පතු, භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම් කර. දැන් මෙතන මතක තියාගත යුතු කාරණාව තමයි මේ මෙතන මේ ශ්‍රීකයක් දාලා තියෙන හේතුව තමයි ඒ උත්තරයෙන් අපි අඩු කරන්න සිද්ධ වෙනවා. දැන් මෙම සමහර වෙලාවට බැංකුවට සිදු වෙනවා Taman ළඟ තියෙන භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම් කර ඇපේට තියලා ණය ලබා ගන්න. එහෙම ණය ලබාගෙන තියෙනවා නම් ඒ ප්‍රමාණය මේ එකතුවෙන් අඩු කරන්න ඕන. ඒකයි මෙතන මේ ඇස්ටරික් එකක් දාලා තියෙන්නේ. දැන් බලන්න එතකොට ඊළඟට මම කියන්න ඕන මෙතන සමහර අපැහැදිලි දේවල් මම පැහැදිලි කරන්න. ආනයන අපනයන බිල්පත් කියලා කියන්නේ බිල්පත් මත බැංකුව ණය දීලා තියෙනවා. ඒ බිල්පත් වල වටිනාකමක් තියෙනවා. ඒ වටිනාකම ද්‍රවශීල වටිනාකම හැටියට සලකනවා බැංකුව. ඒක තමයි මේ ආනයන අපනයන බිල්පත් කියන එක මෙතනට අරන් තියෙන්නේ. ඊළඟ දේශීය බිල්පත් කියලා තියෙන්නේ දේශීය බිල්පත් කියලා අදහස් කරන්නේ ලංකාව ඇතුලේ තියෙන බිල්පත්. ඒවත් අපි ද්‍රවශීලවත්කම හැටියට සලකනවා.
ඊළඟ නිෂ්කාශනීය ඇති අරමුදල්. නිෂ්කාශනීය ඇති අරමුදල් කියලා කියන්නේ දැන් බැංකුවක් හැමතිස්සෙම චෙක්පත් බාර ගන්නවානේ. තැන්පතු හැටියට එම චෙක්පත් නිෂ්කාශනය වෙනකන් ඒවා මුදල් වෙලා නැහැ. නමුත් ඒවත් ද්‍රවශීල වත්කම් හැටියට සලකනවා. ඊළඟ නොස්ට්‍රෝ ගිණුම් වල ශේෂවල තියෙන රුපියල් අගය. දැන් මම කියන්නම් මොකද්ද මේ නොස්ට්‍රෝ ගිණුමක් කියන්නේ. නොස්ට්‍රෝ ගිණුමක් කියලා කියන්නේ දැන් අපි දන්නවා මේ විශේෂයෙන්ම වාණිජ බැංකු ලෝකයේ තියෙන අනිකුත් වාණිජ බැංකු එක්ක සම්බන්ධතාව පවත්වනවා. අපි ඒම සම්බන්ධතාවයට කියනවා නියෝජිත සම්බන්ධතාවයක් කියලා. correspondent relationship. එතකොට මේ correspondent relationship එකක් තියෙනවා කියලා කියන්නේ මෙතන නියෝජිත සම්බන්ධතාවයක් කියලා කියන්නේ ශ්‍රී ලංකාවේ බැංකුව අපි උදාහරණයක් හැටියට හිතමු ලංකා බැංකුව කියලා. ලංකා බැංකුව දැන් සෑහෙන කාලෙක ඉඳන් විදේශ බැංකු සමග නියෝජිත සම්බන්ධකම් පවත්වනවා. ලංකා බැංකුව විතර නෙමෙයි ඕනම බැංකුවක් ඕනම වාණිජ බැංකුවක් වෙනත් බැංකු සමග නියෝජිත සම්බන්ධතා පවත්වනවා. දැන් ලංකා බැංකුව ගැන අපි කල්පනා කරලා බැලුවොත් ඒක නියෝජිත සම්බන්ධතා පවත්වනවා තවත් බැංකු එක්ක. මේ නියෝජිත සම්බන්ධතා පවත්වනවා කියන එකේ අදහස තමයි ලංකා බැංකුව තමන්ගේ ගිණුමක් එම බැංකුවේ පොත්වල පවත්වනවා. අපි ගමු උදාහරණයක් හැටියට එංගලන්තයේ තියෙන බාක්ලේස් බැංකුව. එංගලන්තයේ තියෙන බාක්ලේස් බැංකුව. එංගලන්තයේ බාක්ලේස් කියලා බැංකුවක් තියෙනවා. මේ බාක්ලේස් බැංකුවේ ගිණුමක් පවත්වාගෙන යනවා කියලා හිතමු ලංකා බැංකුව. අපි ඒකට කියනවා නියෝජිත ගිණුම කියලා. දැන් මේ ගිණුම කොහෙද තියෙන්නේ? ඒ ගිණුම තියෙන්නේ බාක්ලේස් බැංකුවේ පොත්වල. ඒ කියන්නේ බාක්ලේස් බැංකුව තියෙන එංගලන්තයේ පොත්වල තමයි ඒක තියෙන්නේ. එම ගිණුමට අපි කියනවා නොස්ට්‍රෝ ගිණුම කියලා. ලංකා බැංකුව බාක්ලේස් බැංකුව සමග පවත්වාගෙන යන නොස්ට්‍රෝ ගිණුම. ඒතකොට ඒ ගිණුම පවත්වාගෙන යන්නේ ස්ටර්ලින් වලින්. ඒ කියන්නේ එංගලන්තයේ මුදල් වර්ගය අනුව තමයි මේ ගිණුම පවත්වාගෙන යන මුදල් වර්ගය තීරණය වෙන්නේ. ඒතකොට මෙම ගිණුමට කියනවා ලංකා බැංකුවේ බාක්ලේස් බැංකුවේ තියෙන නොස්ට්‍රෝ ගිණුම කියලා. නොස්ට්‍රෝ ගිණුම. දැන් ඒ බැංකුව ගැන අපි සලකලා බලමු. බාක්ලේස් බැංකුව පැත්තෙන් බලමු. බාක්ලේස් බැංකුව ඒ ගිණුමක් අපි ළඟ තියෙනවා. ලංකා බැංකුවේ. එතකොට මේ ලංකා බැංකුවේ බාක්ලේස් බැංකුවේ තියෙන ගිණුමට අපි කියන්නේ ඒගොල්ලන්ගේ නොස්ට්‍රෝ ගිණුම. බාක්ලේස් බැංකුව හැබැයි ලංකා බැංකුව පැත්තෙන් බලුවම මේක නොස්ට්‍රෝ ගිණුමක් නෙමෙයි. ඒකට අපි කියනවා වොස්ට්‍රෝ ගිණුමක් කියලා. දැන් එතකොට මෙතන කාරණා දෙකක් තියෙනවා. දැන් ඔබට මම හිතනවා මේ ද්‍රවශීලතාවය ගැන කතා කරද්දී අපි මේකත් දැනගත යුතු කාරණාවක්. ඒකත් අපි ඉගෙන ගමු. මම මේ වචන දෙක මෙතන ලියන්නම්. Nostro gිණුම. අනිත් එකට අපි කියනවා වොස්ට්‍රෝ. එතකොට යම්කිසි බැංකුවක් අපි උදාහරණයකට ශ්‍රී ලාංකික බැංකුවක් කියමු. ශ්‍රී ලාංකික බැංකුවක් වෙනත් රටක බැංකුවක පවත්වාගෙන යන ගිණුමට තමයි අපි නොස්ට්‍රෝ ගිණුම කියලා කියන්නේ. වෙනත් රටක බැංකුවක් ශ්‍රී ලාංකික බැංකුවක පවත්වාගෙන යන ගිණුමට කියනවා වොස්ට්‍රෝ ගිණුම කියලා. එතකොට අපි මෙතන මේ ද්‍රවශීලවත්කම් හැටියට සලකනවා ශ්‍රී ලාංකික බැංකුවක් ගැන අපි සලකනකොට ඒගොල්ලන්ගේ නොස්ට්‍රෝ ගිණුම් වල තියෙන ශේෂයේ රුපියල් අගය අපි ද්‍රවශීලවත්කම් හැටියට සලකනවා. එතකොට අපි මෙතන ඉස්සෙල්ලා අපි කතා කරපු ද්‍රවශීලවත්කම් අනුපාතය ගණනය කරන ක්‍රියාවලියේදී අපිට ඒක ගන්න සිද්ධ වෙනවා. දැන් බලන්න
මම මේ කතා කරගෙන යන්නේ නොස්ට්‍රෝ ගිණුමේ ශේෂවල රුපියල් අගය කියන එක. දැන් මම ගත්ත උදාහරණය තමයි ලංකා බැංකුව සම්බන්ධ සැලකුවම බාක්ලේස් බැංකුව. ඒ බාක්ලේස් බැංකුවේ නොස්ට්‍රෝ ගිණුමක් තියෙනවා. ඒක තියෙන්නේ ස්ටර්ලින් වලින්. දැන් මේ ස්ටර්ලින් වලින් තියෙන බැලන්ස් එක අපි රුපියල් වලට හරවනවා. ඒ අගේ තමයි මෙතන මේ ද්‍රවශීල වත්කම් එකතුවට එකතු කරන්නේ. අපි හිතමු තවත් බැංකුවක අපි හිතමු ඇමරිකාවේ බැංකුවක තියෙනවා කියලා. ඔය වගේම නොස්ට්‍රෝ ගිණුමක්. ඒතකොට ඒකේ තියෙන ශේෂය අරගෙන මේ ශේෂය රුපියල් වලට හරවනවා. ඒක තමයි මේ නොස්ට්‍රෝ ගිණුමේ ශේෂවල රුපියල් අගය කියන එකට එකතු වෙන්නේ. ඒ නිසා දැන් මේ වගේ නොස්ට්‍රෝ ගිණුම් විශාල සංඛ්‍යාවක් බැංකුවකට තියෙනවා. ඒතකොට හැම නොස්ට්‍රෝ ගිණුමේ තියෙන එකතුව එම කරන්සි එකෙන් එම මුදල් වර්ගයෙන් අරගෙන ඒක රුපියල් වලට පරිවර්තනය කරලා එන අගය තමයි මෙතනට දාන්නේ. එතකොට අපි මේ ටික එකතු කරාම මේ ටික එකතු කරලා අපි එන අගයට තමයි ව්‍යවස්ථාපිත ද්‍රවශීල වත්කම් එකතුවේ සාමාන්‍ය කියලා කියන්නේ. මේ සාමාන්‍ය කියලා අදහස් කරන්නේ මාසය පටන් ගත්ත දවසේ සහ ඉවර වෙන දවසේ අපි මේක කරගෙන සාමාන්‍ය අගයක් ගන්නවා. ඒක තමයි මේ සාමාන්‍ය අගය කියලා කියන්නේ. දැන් බලන්න මේ ද්‍රවශීල වත්කම් අනුපාතය ගණනය කරන ආකාරය තමයි මෙතන කියලා තියෙන්නේ. මුළු වගකීම් වලින් ප්‍රාග්ධනය සහ බැංකුවට ඇති වගකීම් අඩු කරලා එන උත්තරය තමයි අපි ඒ කියලා සඳහන් කරන්නේ. ඊළඟට ද්‍රවශීල වත්කම් කියන්නේ මොනවද කියන එක මෙතන මේ ලයිස්ට්ුවේ සඳහන් වෙනවා. මුදල් තියෙනවා, වාණිජ බැංකුවේ ඇති සම්පතු තියෙනවා, ශ්‍රී ලංකාව තුළ ඇති නිවේදන සම්පතු තියෙනවා, භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම් කර තියෙනවා. ඒවන් අඩු කරන්න ඕන. ණය මුදල් ලබාගත් ගණිතදී අපේට දීපු ඒවා ටික අඩු කරන්න ඕන. ඊළඟ ආනයන අපනයන බිල්පත් තියෙනවා, දේශීය බිල්පත් තියෙනවා, නිෂ්කාසනයේ ඇති අරමුදල් තියෙනවා. ඊළඟට නොස්ට්‍රෝ ගිණුමේ ශේෂවල රුපියල් ලක්ෂය තියෙනවා. මෙන්න මේ වල එකතුවට අපි කියනවා ද්‍රවශීල වත්කම් වල එකතුව කියලා. දැන් ඒක අපි සටහන් කරන්නේ B කියන අක්ෂරයෙන් තමයි ද්‍රවශීල වත්කම් වල එකතුව කියන එක ගන්න B. දැන් එතකොට පේනවා ඔබට C කියලා කියන්නේ ව්‍යවස්ථාවේ ද්‍රවශීල වත්කම් අනුපාතය. B කියන එක බෙදනවා A වලින් වැඩි කරනවා C. B කියලා කියන්නේ ද්‍රවශීල වත්කම් වල එකතුව. ද්‍රවශීල වත්කම් වල එකතුව. A කියලා කියන්නේ වගකීම් වලින් ප්‍රාග්ධනය අඩු කරාම එන උත්තරේ. ඒක C යෙන් වැඩි කරලා යම් කිසි අනුපාතයක් අපිට ලැබෙනවා. එතකොට මොකද්ද මේ ද්‍රවශීල වත්කම් අනුපාතයේ නියාමන රෙගුලාසිය? මේක අඩුම වශයෙන් 120ක් දිය යුතුයි. අඩුම වශයෙන් 120ක් දිය යුතුයි. ඒක තමයි නියාමන රෙගුලාසිය. එතකොට බැංකුවකට සිද්ධ වෙනවා තිතිපතා මේ තමන්ගේ ද්‍රවශීල වත්කම් වල අගය 120ක අනුපාතයක පවත්වාගෙන යන්න. ද්‍රවශීල වත්කම් අනුපාතය. දැන් මම පෙන්නන්නම් මේක ගණනය කිරීම. බෝඩ් එකකින් පෙන්නන්නම් ගණනය කිරීම කොහොමද කරන්නේ කියලා. මේක පැහැදිලි නේද මේ විස්තරය? මේ විස්තරයේ තියෙන හරි පහසුයි. මේක අමාරු දෙයක් නෙමෙයි. මේකේ ඔක්කොම දේවල් අපි දන්න කාරණාවල් කොටස්කරුන්ගේ ප්‍රාග්ධනය සහ මහා බැංකුවේ ඇති වගකීම් කියන එක අපිට හොයාගන්න පුළුවන්. ඊළඟට මුළු වගකීම් කියන එක හොයාගන්න පුළුවන්. මුළු වගකීම් එකලින් මේක අඩු කරාමෙන් උත්තරේ හොයාගන්න පුළුවන්. ඒක තමයි අපි A කියලා කිව්වේ. ඒතකොට ඒක තමයි අපේ අරයට එන්නේ. A ලවයට එන්නේ ද්‍රවශීල වත්කම් වල එකතු. ලවයට එන්නේ. B කියන්නේ ඒකයි. ඒක බෙදනවා අර වගකීම් වලින් අඩු කරලා යන ගාන වැඩි කිරීම 100. ඒතර මේකේ අනුපාතයක් අපිට ලැබෙනවා. දැන් මම පෙන්නන්නම් ඒක මේ විදිහට. හොඳයි මම මේක බෝඩ් එකේ පෙන්නන්නම්. දැන් බෝඩ් එකේ මේක පෙන්නනවා නම් අපිට මෙහෙම කිව්වෙකි. ව්‍යවස්ථාපිත ද්‍රවශීල වත්කම් අනුපාතය. ද්‍රවශීල වත්කම් බෙදීම
මුළු වගකීම අඩු කිරීම ප්‍රාර්ථනා වැඩි කිරීම සිදුවේ. ඔන්නෝක තමයි ද්‍රවශීලවත්කම අනුපාතය ගණනය කරන ක්‍රමය. දැන් ශ්‍රී ලංකාවේදී නියාමන රෙගුලාසිය තමයි සෑම බැංකුවක් සෑම වාණිජ බැංකුවක්ම මෙම අගය 120කට වඩා වැඩි වී මෙම අගය වැඩි හෝ සමානයි 120. මේක තමයි රෙගුලාසිය. සෑම බැංකුවක්මටම සිද්ධ වෙනවා මේ විදිහට ද්‍රවශීලවත්කම අනුපාතය ගණනය කරාම ඒ අගය තහවුරු කරන්න ඕන 120ක් හෝ ඊට වඩා වැඩි අගයක් කියලා. එහෙම නැත්නම් ද්‍රවශීලතාවය සම්බන්ධ අවශ්‍යතාවය සම්පූර්ණ කළ නැති බැංකුවක් කියලා තමයි සැලකෙන්නේ. දැන් මම හිතනවා ඔබට පැහැදිලි වෙන්නේ නැති මොනවද කියන්න පුළුවන්ද යම් කිසි දෙයක් මේ සම්බන්ධයෙන්. දැන් අපි කතා කරා එතකොට මේ ද්‍රවශීලතාවය කියන එක තවදුරටත් කතා කරද්දී කොහොමද මේ ද්‍රවශීලතාවය කළමනාකරණය කරන්නේ බැංකුවක් ඇතුලේ අභ්‍යන්තරික වශයෙන් කියන්නේ පරිණති විශ්ලේෂණ සටහනක් සම්බන්ධ කරගෙන ඒ වගේම අපිට තියෙනවා ව්‍යවස්ථාපිත රෙගුලාසි තියෙනවා. ඒ රෙගුලාසි වලට අපි කොහොමද මුහුණ දෙන්නේ කියන එක. දැන් නමුත් බැංකුවක් හැමතිස්සෙම මේ ව්‍යවස්ථාපිත ද්‍රවශීලවත්කම අනුපාතය කියන එක 120 කියලා කිව්වට ඒක තමයි අවමාගය. හැබැයි මේක 121 වගේ ගානක තියාගන්නවට වඩා බැංකුවක් හැමතිස්සෙම කැමති යම්කිසි සුවදායක ප්‍රමාණයක තියාගන්න 124ක 25ක වගේ ගානක තියාගන්න තමයි බැංකුවක් සාමාන්‍ය සතුටු වෙන්නේ. උගාක් ලොකු ගානක් තියාගත්තත් ඒක පාඩුවක් වෙනවා. මොකද ද්‍රවශීලවත්කම් වැඩි වුණොත් එහෙම මේ ද්‍රවශීලවත්කම් වලින් ලැබෙන රිටර්න් එක එහෙම නැත්නම් ලැබෙන ලාභය අඩු හින්දා බැංකුවේ ලාභදායීත්වයට ඒක වැඩි විදිහට බලපානවා. ඒ නිසා බැංකුවක් හැමතිස්සෙම උත්සාහ කරනවා ද්‍රවශීලවත්කම අනුපාතය කියන එක සාමාන්‍ය අගයක තියාගන්න. සාමාන්‍ය අගය කියලා අදහස් කරන්නේ ව්‍යවස්ථාපිත අගයේ 120 නම් 121ක් තියාගන්න එක නෙමෙයි. අඩු ගාන 124ක් 25ක් වගේ ගානක්වත් තියාගන්නවා. මොකද එතකොට නැත්තම් සමහර වෙලාවට යම්කිසි වෙනස් වීමකදී 120න් පහළට යන්න පුළුවන් මේ අගය. එහෙන් පහළට ගියොත් බැංකුවට සිද්ධ වෙනවා ඒ සම්බන්ධයෙන් දඩ මුදලක් එවන්න. දඩ මුදලක් ගෙවනවට වැඩිය බැංකුවේ කීර්ති නාමයට ඒක ලොකු හානියක් වෙනවා. මොකද බැංකුවේ ද්‍රවශීලතාවය සම්බන්ධ ගැටලුවක් තියෙනවා කියන එක ජනතාව දැනගත්තොත් මේක විශාල ප්‍රශ්නයක් බවට පත් වෙනවා බැංකුවට. ඒ නිසා බැංකුවක් මම හිතන්නේ කොයි වෙලාවකත් ඒ තත්ත්වෙට මුහුණ දෙන්න කටයුතු කරන්නේ නැහැ. ඒක වළක්වාගෙන ඉන්න තමයි හැමතිස්සෙම කටයුතු කරන්නේ. හොඳයි. දැන් අපි මේ සාකච්ඡා කළේ ද්‍රවශීලවත්කම අනුපාතය ගණනය කරන හැටි. ව්‍යවස්ථාපිත ද්‍රවශීලවත්කම අනුපාතය. දැන් අපි ඊළඟට තවත් ඉතාමත් වැදගත් අනුපාතයක් තියෙනවා. දැන් මම මේක නැවතවරක් කියන්නම්. අද දිනේ අපි සාකච්ඡා කරේ විශේෂයෙන්ම ද්‍රවශීලතාවය කියන එක සම්බන්ධයෙන් නියාමන රෙගුලාසි මොනවද කියන එකයි. බැංකුවක අභ්‍යන්තරයේ එහෙම නැත්නම් අභ්‍යන්තර ක්‍රියාකාරකම් තුළින් කොහොමද මේ ද්‍රවශීලතාවය දිනපතා කළමනාකරණය කරන්නේ කියන එකයි. තමයි අද අපි වැඩියෙන්ම සාකච්ඡා කළේ. දැන් මේකත් එක්ක අපිට තවත් කාරණාවක් ඉස්මතු වෙනවා. ඒ ඉස්මතු වෙන කාරණාව තමයි වාණිජ බැංකුවක් හැමතිස්සෙම තමන්ගේ ගිණුමක් මහා බැංකුවේ පවත්වාගෙන යනවා. එතකොට මේ මහා බැංකුවේ පවත්වාගෙන යන ගිණුම හරහා තමයි සියලුම ගනුදෙනු අන්තර් බැංකු ගනුදෙනු වගේ දේවල් සිද්ධ වෙන්නේ. එතකොට මේ ගිණුම් හැම වාණිජ බැංකුවක්ම මහා බැංකුවත් එක්ක ජංගම ගිණුමක් පවත්වාගෙන යනවා. එතකොට මහා බැංකුවේ තවත් නියාමන රෙගුලාසියක් තියෙනවා.
මේ හැබැයි මේ නියාමන රෙගුලාසිය අපිට කියන්න බෑ කෙලින්ම ද්‍රවශීලතාවයට සම්බන්ධයි කියලා. නමුත් මේක නියාමන රෙගුලාසියක්. අපි ඒකට කියන නම තමයි ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය. ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය. ඒ කියන්නේ හැම වාණිජ බැංකුවක්ම තමන්ගේ තැන්පතු වලින් කිසියම් ප්‍රතිශතයක් ශ්‍රී ලංකා මහ බැංකුව සමග පවත්වන ගිණුමේ පවත්වාගෙන යා යුතුයි. අවම වශයෙන්. මේ අගය මේ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය කියන අගය අපි කියනවා මහ බැංකුවේ ප්‍රතිපත්තිමය පොලි අනුපාත කියලා එක්තරා සංකල්පයක් තියෙනවා. ඒ සංකල්පය ඇතුළේ තමයි මේ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය කියන අගය තියෙන්නේ. මම නැවත වරක් ඒ ටික කියන්නම්. මං හිතනවා ඔබට මේක සටහනක් හැටියට තියාගන්න පුළුවන් නම් හොඳයි. අපි ඒකට කියමු ප්‍රතිපත්තිමය පොලි අනුපාත කියලා. කියන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය ප්‍රතිපත්තිය අනුව තමයි මේ සියලුම දේවල් සිද්ධ වෙන්නේ. එතකොට මේ ප්‍රතිපත්තිමය පොලි අනුපාතය කියලා කියන්නේ මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේදී මහ බැංකුව කල්පනා කරන විදිහට තියෙන අනුපාත. දැනට තියෙන තත්ත්වයේ හැටියට මම මේ ප්‍රතිපත්තිමය පොලි අනුපාත මොනවද කියලා මෙතන පෙන්නන්නම්. පළවෙනි එකට අපි කියනවා ස්ථාවර තැන්පතු පහසුකම් අනුපාතය. ස්ථාවර තැන්පතු පහසුකම් අනුපාතය 105.6. ඊළඟට ස්ථාවර ණය පහසුකම් අනුපාතය 106.5. දැන් මේකට කියනවා SDFR කියලා. මේකට කියනවා SLFR කියලා. ඊළඟ තුන්වෙනි එක තමයි ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය. ඔකට අපි කියනවා SRR කියලා. ඒක 102යි. දැනට අතර අපි කියනවා බැංකු අනුපාතය කියලා. ඒක 109.5. මෙන්න මේ දේවල් වලට තමයි අපි කියන්නේ ප්‍රතිපත්තිමය පොලි අනුපාතය කියලා. නැවතවරක් අපි බලමු. මම හිතනවා මේක සටහනක් හැටියට ඔයගොල්ලන්ට තියාගන්න එක වැදගත් වෙනවා. හැබැයි මේ පොලි අනුපාතයන් කලින් කලට වෙනස් වෙන්න පුළුවන්. දැන් මේ දවස්වල තියෙන මේ ආර්ථිකයේ තියෙන ප්‍රශ්න මත දැනට මේ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය මෙච්චර පොඩි ගානකට ගෙනල්ලා තියෙනවා. දැන් අපි දන්නවා මේ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය කියලා කියන්නේ බැංකුවකට ණය දීමේ හැකියාව අඩු වැඩි කරන්න තමයි මේ සංචිත අනුපාතය භාවිත කරන්නේ. ඒ කියන්නේ තැන්පතු 100ක් තියෙන බැංකුවකට සංචිතයේ 10%ක් වුණොත් ණය දෙන්න පුළුවන්. ඒ 10 තියන්න ඕන 90කට තමයි ණය දෙන්න පුළුවන්. 90කින් තමයි ණය දෙන්න පුළුවන්. දැන් හැබැයි දැන් තියෙන තත්ත්වය හැටියට බැංකුවක තැන්පතු 100ක් තිබුණොත් 2යි තියන්න ඕන සංචිතයේ හැටියට 98ක් ණය දෙන්න පුළුවන්. ඒ බැංකුවක ණය දීමේ හැකියාව වැඩි කරන්න තමයි මේ සංචිත අනුපාතය
අඩු කරලා තියෙනවා. ඒ වගේම මේ තැන්පතු පහසුකම් අනුපාතයයි ස්ථාවර ණය පහසුකම් අනුපාතයයි තීරණය වෙන්නේ ඒක අනුව තමයි. දැන් කාලේ හැටියට මේ දවස්වල තියෙන රේට්ස් තමයි මම මේ දුන්නේ. දැන් බලන්න පළවෙනි එක ස්ථාවර තැන්පතු පහසුකම් අනුපාතය කියලා කියන්නේ අපි ඒකට ඉංග්‍රීසියෙන් කියනවා standing deposit facility rate කියලා. standing deposit facility rate. මොකක්ද ඒකෙන් කියන්නේ? බැංකුවකට වැඩිපුර මුදල් ඉතුරු වුණොත් වැඩිපුර මුදල් ද්‍රවශීලතාවය වැඩි අවස්ථාවකදී මුදල් ඉතුරු වුණොත් ඒ මුදල් තැන්පත් කරන්න පුළුවන් මහ බැංකුවේ. එතකොට පොලිය ලැබෙනවා 5%. ඊළඟට සමහර අවස්ථාවල් වෙනවා බැංකුවට ණය ලබා ගන්න වෙනවා තමන්ගේ භාණ්ඩාගාර බිල්පත් ඉදිරිපත් කරලා. එවැනි අවස්ථාව ණය ලබා ගන්න පුළුවන් 6%. අපි ඒකට කියනවා ස්ථාවර ණය පහසුකම් අනුපාතය කියලා. standing lending facility rate. standing lending facility rate. එතකොට දැන් මේ කාලේ මේ දවස්වල ක්‍රියාත්මක වෙන ගණන් තමයි මේ තියෙන්නේ. ඊළඟ විවස්ථාපිත සංචිත අනුපාතය කියලා කියන්නේ 102යි මේ දවස්වල. බැංකුවක තියෙන මුළු තැන්පතු වලින් වාණිජ බැංකුවක තියෙන මුළු තැන්පතු වලින් 2%ක් එම වාණිජ බැංකුව මහා බැංකුවේ පවත්වාගෙන යන ගිණුමේ අවම තැන්පතු හැටියට තියනවා. අපි හිතමු උදාහරණයක් හැටියට යම්කිසි බැංකුවක් ABC කියලා බැංකුවක් බිලියන 100ක තැන්පතු තියෙනවා නම් බිලියන 100ක තැන්පතු තියෙනවා නම් ඒ බිලියන 100 තැන්පතු වලින් 2%ක් ඒ කියන්නේ බිලියන 2ක් තියන්න ඕන මහා බැංකුවත් එක්ක පවත්වන ගිණුමේ. ඒක තමයි සංචිත අනුපාතය කියලා කියන්නේ. එතකොට මේ ගිණුමේ තියෙන අවම ශේෂය බිලියන 2ක් වෙනවා. මේක ගණනය කිරීම සිද්ධ කරනවා හැම සුමාන දෙකකටම. මොකද බැංකුවක තැන්පතු කියන ප්‍රමාණය තැන්පතු වල එකතුව අඩු වැඩි වීම සිද්ධ වෙන්න පුළුවන් කලින් කරට. ඒතකොට මේ අඩු වැඩි වීම වලට අනුව තමයි මේ සංචිතය කොච්චරද කියලා තීරණය වෙන්නේ. දැන් බිලියන 200ක් තියෙන බැංකුවක මේ සංචිත අනුපාතය 2 නිසා බිලියන 4ක් වෙන්න ඕන ඒගොල්ලන්ගේ අවම ශේෂය. ඉතින් පවත්තකන යායුතු අවම ශේෂය බිලියන 4ක් වෙන්න ඕන. දැන් අපි බලමු මේක දැන් එදිනදා කටයුතු බැංකුවගේ එදිනදා කටයුතු ගැන අපි මේ කතා කරන්නේ. එතකොට මේ කියන දේවල් වලට බැංකුවට හැමතිස්සෙම අනුගත වෙන්න සිද්ධ වෙනවා. දැන් බලමු මේ පොලිසි රේට්ස් නැවතවරක් නැත්නම් ප්‍රතිපත්තිමය පොලි අනුපාත. මේ ප්‍රතිපත්තිමය පොලි අනුපාතය යටතේ තවත් අන්තිමට තියෙනවා බැංකු අනුපාතය කියලා එකක්. මේ බැංකු අනුපාතය කියන එක ඇත්තටම දැන් මේ මාස 3-4කට ඉස්සෙල්ලා තිබුණ ගාන 15%යි. මේක 9.5 දක්වා අඩු කරලා තියෙනවා. මොකද්ද මේ බැංකු අනුපාතය කියන්නේ? බැංකු අනුපාතය කියලා කියන්නේ ඇත්තටම වාණිජ බැංකුවක් අවසාන ණය දෙන්න වශයෙන් ශ්‍රී ලංකා මහා බැංකුවෙන් ණය ලබා ගන්නකොට එම ණය මුදල් සඳහා අය කරන පොලි අනුපාතය තමයි බැංකු අනුපාතය කියලා කියන්නේ. දැන් මේ කාලේදී කාට හරි බැංකුවකට එහෙම අවශ්‍ය වුණොත් අවසාන ණය දෙන්න හැටියට ශ්‍රී ලංකා මහා බැංකුවෙන් ණය ලබා ගන්න ඒකන ණය ලබා ගන්න පුළුවන් 9.5ක අනුපාතයකට. ඒක තමයි එකකින් අදහස් කරන්නේ. එතකොට මෙන්න මේ සෙට් මෙතන 4ක් තියෙනවා පොලි අනුපාත. මේ පොලි අනුපාත 4ම අපි එකතු කරලා කියනවා ප්‍රතිපත්තිමය පොලි අනුපාත කියලා. ප්‍රතිපත්තිමය පොලි අනුපාත. එතකොට මේ සංචිත අනුපාතය කියනත් ඒක ඇතුලේ තියෙනවා. දැන් බලමු අපි මේ සංචිත අනුපාතය කියන කොහොමද බැංකුවක සාමාන්‍ය එදිනෙදා ගනුදෙනු කටයුතු වලට බලපාන්නේ කියලා. දැන් අපි බැලුවොත් මම හිතනවා ඔබට මම මේක ඉනුම් කරන සංකල්පයක් හැටියට කියන්න පුළුවන් මට. මම ඒකට ගිණුම් සටහනක් පාවිච්චි කරන්නම්.
දැන් මෙතන තියෙනවා මම දැන් මෙතන ලියලා තියෙනවා එක්තරා සටහනක් මහා බැංකුව සමග පවත්වන ගිණුමේ ප්‍රධාන ගණන් වලට අදාළ ගිණුම් සටහන. දැන් හැම වාණිජ බැංකුවක්ම තමන්ගේ ව්‍යාපාර කටයුතු වලදී ගිණුම් කටයුතු සිදු කරනවානේ. මේ ගිණුම් කටයුතු සිදු කරනකොට ඒවා පිය වෙන්නේ හැමතිස්සෙම මේ වාණිජ බැංකුව මහා බැංකුවත් එක්ක පවත්වාගෙන යන ගිණුම හරහා තමයි. දැන් චෙක්පත් නිෂ්කාශනය කියලා එකක් තියෙනවා. චෙක්පත් කියලා කියන්නේ දැන් ගනුදෙනුකරුවෝ විසින් බැංකුවක් වෙත තැන්පත් කරන චෙක්පත් තියෙනවා. ඒ වගේම බැංකුවට ඉදිරිපත් කරන චෙක්පත් තියෙනවා මුදල් කරගන්න. මුදල් කරගන්න කියලා කියන්නේ දැන් මෙහෙමයි. චෙක්පතක් කියලා කියන එකේ අපි ඒ චෙක්පතක් කියන එක හැමතිස්සෙම නිකුත් වෙන්නේ ජංගම ගිණුමකින්. ජංගම ගිණුමක් කියන්නේ ගනුදෙනුකරුවෙකු විසින් වාණිජ බැංකුවක් වෙත පවත්වාගෙන යන ගිණුම. ජංගම ගිණුම කියලා කියන්නේ. එතකොට මේ ජංගම ගිණුම ක්‍රියාත්මක කරනකොට මේ ජංගම ගිණුමේ චෙක්පතක් ගනුදෙනුකරුවෙන් නිකුත් කරලා ඒ චෙක්පත බැංකුවට ඉදිරිපත් වුණාම ඒ චෙක්පත ගවන්න වෙනවා බැංකුවට. එතකොට මේ චෙක්පතකින් සාමාන්‍යයෙන් හැමතිස්සෙම වෙන්නේ මුදල් ගෙවීමක් සිදු කරන එක. එතකොට ඒක ඇවිල්ලා අර සටහනක්. ඒ කියන්නේ චෙක්පත බැංකුවක් වෙත ඉදිරිපත් කරොත්, ගෙවීම සඳහා ඉදිරිපත් කළොත් අනිවාර්යයෙන්ම මේක අර සටහනක්. චෙක්පතක් බැංකුවෙන් තවත් වෙන විදිහක් තියෙනවා. අපි කියනවා තැන්පතුවක් හැටියට එනවා. ඒ කියන්නේ චෙක්පතුවක් බැංකුවකට ඉදිරිපත් වෙන ක්‍රම දෙකක් තියෙනවා. එක ක්‍රමයක් තමයි ඒක ගෙවීම සඳහා ඉදිරිපත් කිරීම. එහෙම නැත්නම් මුදල් ගන්න ඉදිරිපත් කරන එක. තව විදිහක් තමයි චෙක්පතක් පුළුවන් ගනුදෙනුකරුවෙකුට තමන්ගේ ගිණුමකට චෙක්පතක් තැන්පත් කරන්න. එතකොට චෙක්පත් දෙන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා බැංකුවකට. පළවෙනි එක තමයි ගෙවීම සඳහා ඉදිරිපත් කිරීම. දෙවෙනි එක තමයි චෙක්පත් තැන්පතුවක් හැටියට ඉදිරිපත් කිරීම. දැන් චෙක්පත තැන්පතුවක් හැටියට ඉදිරිපත් වුණාම වෙන්නේ ඒක අදාළ බැංකුවට යවනවා ගෙවීම සඳහා. ඒ තැන්පතුව බාරගත්ත බැංකුව විසින්. ඔන්න ඔහොම තමයි මේ නිෂ්කාශනය කියන එක සිද්ධ වෙන්නේ. මේ නිෂ්කාශනයෙන් අපි වෙනම කතා කරනවා එක්තරා පාඩමකදී. නමුත් මම මේ පළවෙනි එකට අපි මේ ගිණුම් සටහන් වලට විතරක් යමු. දැන් මේ නිෂ්කාශනයේදී අපි දන්නවා චෙක්පතක් කියන එක නිකුත් කරන්නේ ජංගම ගිණුමක හිමිකරුවෙක් මගින් නිසා මේ චෙක්පත මම ඉස්සෙල්ලා කිව්වා වගේ චෙක්පත අදාළ බැංකුවට ඉදිරිපත් වුණාම ගෙවනකොට අපි කියනවා ඒකට ආගම්‍ය නිෂ්කාශනය කියලා. ඒ වගේම චෙක්පත් ගිණුම වල තැන්පත් කරනවා අය ලබා ගැනීම සඳහා. එම තැන්පත් කිරීම ඒ තැන්පත් කරපු චෙක්පත් අවශ්‍ය බැංකුවට අදාළ බැංකුවට ඇවීමට කියන්නේ විගම්ම්‍ය නිෂ්කාශනය කියලා. එතකොට මෙතන තියෙනවා කාරණා දෙකක්. ආගම්‍ය නිෂ්කාශනය සහ විගම්ම්‍ය නිෂ්කාශනය. විගම්ම්‍ය නිෂ්කාශනය කියලා කියන්නේ ඕනෑම තැන්පතුවක් ඒ ඕනෑම චෙක්පතක් තැන්පතුවක් හැටියට ගිණුමකට තැන්පත් කරනවා නම් එහි මුදල් ලබා දීම සිද්ධ වෙන්නේ විගම්ම්‍ය නිෂ්කාශනය හරහා. ඒ වගේම චෙක්පතක් බැංකුවට ඉදිරිපත් කළායින් පස්සේ ඒකට මුදල් ගෙවනකොට චෙක්පතක් යම්කිසි බැංකුවට ඉදිරිපත් කරලා ඒ ඉදිරිපත් වෙච්ච බැංකුව ඒක ගෙවනකොට අපි ඒකට කියනවා ආගම්ම්‍ය නිෂ්කාශනය කියලා. ආගම්ම්‍ය කියන්නේ ඇතුළට එනවා කියන එක. බැංකුව ඇතුළට ආවට පස්සේ චෙක් එක එම ගිණුමෙන් ඒක ගෙවීමට තමයි ආගම්ම්‍ය නිෂ්කාශන කටයුත්තක් කියලා කියන්නේ. විගම්ම්‍ය නිෂ්කාශනය කියලා කියන්නේ බාර ගන්න තැන්පතු හැටියට බාර ගන්න චෙක්පත් අදාළ බැංකුවට යොමු කිරීම තමයි විගම්ම්‍ය නිෂ්කාශනය කියලා කියන්නේ. එතකොට හැමතිස්සෙම මේ විගම්ම්‍ය නිෂ්කාශනය කියන එක බැංකුවක බැර සටහනක් වෙනවා. බැංකුවට මුදල් ලැබීමක් වෙනවා ඒක. ආගම්ම්‍ය නිෂ්කාශනය කියන එක බැංකුවෙන් මුදල් ආපසු ගැනීමක් බවට පත් වෙනවා. දැන් මෙන්න මේ සංකල්පයට තමයි අපි මේ ගිණුම් සටහන් දීලා තියෙන්නේ. ඕනෑම දිනයකදී අපි බැංකුවක් ගැන කල්පනා කළොත් ඕනෑම දිනයකදී මේ බැංකුව සම්බන්ධයෙන්
ගනුදෙනුකරුවෝ විසින් එම බැංකුවේ තැන්පත් කරපු චෙක්පත් වල එකතුවක් තියෙනවා. ඒ වගේම වෙන හැම බැංකුවකම තැන්පත් කරපු එම බැංකුවේ චෙක්පත් Taman වෙත එන මිටියකුත් තියෙනවා. එතකොට මේ එදිනෙදා මේක සිද්ධ වෙනවා. කිසියම් දිනයකදී කිසියම් බැංකුවක් Taman වෙත බාරගත්තු චෙක්පත් තැන්පත් වෙන්න බාරගත්තු චෙක්පත් වල එකතුවට අපි කියනවා විගම්ම්‍ය නිෂ්කාශන එකතුව කියලා. ඒ වගේම කිසියම් දිනයකදී වෙන හැම බැංකුවක් විසින්ම එකතු කරපු චෙක්පත් තමන්ගේ චෙක්පත් ඒ කියන්නේ මේ බැංකුවේ චෙක්පත් තමන්ට එල්ල වෙනකොට එම චෙක්පත් වල එකතුවට අපි කියනවා ආගෑම නිෂ්කාශනය කියලා. ඉතින් මම හිතනවා මේ කාරණාව අපිට කෙලින්ම නිකන් මේ විදිහට කියනවට වඩා මේක ටිකක් අපිට පැහැදිලි කිරීම අපහසුයි. නමුත් අපි පොඩ්ඩක් කල්පනා කරමු මෙහෙම දෙයක්. චෙක්පත් වල අපි කවුරුත් දන්නවා චෙක්පතක් ඇත්තටම අපි චෙක්පතකින් අපි මුදල් තමයි ගන්න බලාපොරොත්තු වෙන්නේ. මේ චෙක්පතකින් මුදල් ලබා ගැනීමේ ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි මේ චෙක්පත නිකුත් කරව බැංකුවකට ගිහිල්ලා කවුන්ටරේට ඒක චෙක්පත ඉදිරිපත් කරලා මුදල් ලබා ගන්න එක. හැබැයි හැම චෙක් එකකට මේක කරන්න බෑ. සමහර චෙක්පත් තියෙනවා ඒ විදිහට කවුන්ටරේ මුදල් ගන්න බෑ. මොකද ඒවා රේඛනය කරලා තියෙනවා. චෙක්පත රේඛනය කරලා තිබුණොත් ඒ චෙක්පතේ මුදල් ගන්න පුළුවන් ඒක බැංකුව වෙනුමකට තැන්පත් කරලා විතරයි. රේඛනය කරපු නැති චෙක්පතක් තියෙනවා නම් මුදල් කියලා ලියලා තියෙනවා එහෙම නැත්නම් රේඛනය කරපු නැති චෙක්පතක් තියෙනවා නම් අපිට පුළුවන් ඒක ඒ අදාළ බැංකුවේ කවුන්ටරේ වෙත ඉදිරිපත් කරලා මුදල් හැටියට මුදල් ලබා ගන්න. හැබැයි මේ චෙක්පත රේඛනය කරලා නම් තියෙන්නේ අපිට සිද්ධ වෙනවා එම චෙක්පත ගිණුමකට තැන්පත් කරන්න. ඔන්න ඔය කාරණා දෙක තමයි අපි දැනගන්න ඕන. එහෙම ගිණුමකට තැන්පත් කරාම එම චෙක්පත ඒ තැන්පතුව බාරගත්ත බැංකුව විසින් අදාළ බැංකුව වෙත යවනවා. ඕක තමයි ක්‍රියාවලිය. ඕක තමයි නිෂ්කාශන ක්‍රියාවලිය කියලා කියන්නේ. එතකොට දැන් අපිට මතක තියාගත යුතු කාරණාව තමයි මේ නිෂ්කාශන ක්‍රියාවලිය කොටස් දෙකක තියෙනවා. පළවෙනි කොටසට අපි කියනවා විගම්ම්‍ය නිෂ්කාශනය කියලා. අනිත් එකට කියනවා ආගම්ම්‍ය නිෂ්කාශනය කියලා. ඒ කියන්නේ යම්කිසි දවසකදී අනිත් හැම බැංකුවක්ම සහ තම බැංකුව විසින් එකතු කරපු තමන්ගේ චෙක්පත් තමන් වෙත ලබා දීමට තමයි අපි කියන්නේ ආගම්ම්‍ය නිෂ්කාශනය කියන්නේ. විගම්ම්‍ය නිෂ්කාශනය කියලා කියන්නේ තමන් වෙත තැන්පත් කරන වෙනත් බැංකුවල චෙක්පත් සහ තමන්ගේ චෙක්පත් වලට අවශ්‍ය මුදල් ලබා දීමට අපි කියනවා විගම්ම්‍ය නිෂ්කාශනය කියලා. එතකොට මෙන්න මේ ක්‍රියාවලිය හැමදාම සිද්ධ වෙනවා. දැන් මට පැහැදිලි කරන්න ඕන මේ වෙලාවේදී විගම්ම්‍ය නිෂ්කාශනය කියන එක හැමතිස්සෙම බැර සටහනක්. ආගම්ම්‍ය නිෂ්කාශනය කියන එක හැමතිස්සෙම හර සටහනක්. දැන් එතකොට මම කිව්වා මේක දිනපතා සිද්ධ වෙනවා කියලා බැංකුවක. එහෙමනම් දිනපතා මේක සිද්ධ වෙනවා නම් එතකොට අපිට යම්කිසි අර සටහනක් ඇති වෙනවා සහ යම්කිසි බැර සටහනක් ඇති වෙනවා දිනපතාම. මොකක්ද ඒකේ ප්‍රතිඵලය වෙන්නේ? දැන් යම්කිසි අගයක් යම්කිසි ශේෂයක් තියෙනවා මේ ගිණුමේ. ඒ කියන්නේ වාණිජ බැංකුව විසින් මහ බැංකුවේ පවත්වාගෙන යන ගිණුමේ ශේෂයක් තියෙනවා. මේ ශේෂය වෙනස් වෙනවා. මේ නිෂ්කාශන කාරණාවල් නිසා. අපි හිතමු මෙහෙම. යම් විදියකින් අපිට තියෙනවානේ ව්‍යවස්ථාපිත සංචිතයක්. ව්‍යවස්ථාපිත සංචිතයක් අපි හිතමු මිලියන 2ක් තියාගන්න ඕන. බිලියන 2ක්. මේ කාරණාව නිසා මේ නිෂ්කාශන ක්‍රියාවලිය නිසා අපි හිතමු මේක බිලියන 2 ඉතින් බිලියන 1.5 දක්වා අඩු වුණා කියලා. එතකොට මේ බැංකුවට සිද්ධ වෙනවා අර ඉතිරි මිලියන 500 කොහොම හරි ක්‍රමයකින් ගිණුමට දාන්න දිනේ අවසන් වෙන ඉස්සෙල්ලා. එහෙම නැත්නම් මේ බැංකුවට විරුද්ධව ඒ කියන්නේ බැංකුවට දඩ මුදලක් එකතු වෙනවා මේ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය තබා ගත්තේ නැහැ කියලා බැංකුවේ. අන්න ඒක තමයි හැමදාම බැංකුවක් කරන දේ. හැමදාම බැංකුවක් මේ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය අගය ගිණුමේ තියනවාද කියලා බලනවා නිතරම. ඒක මේ හැමදාම ඒක පවත්වාගෙන යන්න ඕන. ඒක තමයි බැංකුවේ තියෙන ප්‍රධාන කටයුත්තක්. දැන් ඒක තමයි මෙතන මේ මගේ සටහනේ පෙන්නලා තියෙන්නේ. මේ සටහනේ තියෙන එක තමයි.
දැන් බලන්න මේ සටහනේ හැටියට දැන් මේක ඉදිරියට ගෙන ශේෂය 500යි. අපි මේක හිතමු මේක මිලියන් කියලා. මිලියන් 500යි. අපි හිතමු මේගොල්ලන්ගේ ව්‍යවස්ථාපිත සංචිතයත් මිලියන් 500යි කියලා අපි හිතමු. දැන් බලන්න මේ බැංකුවට මොකද වෙලා තියෙන්නේ? යම් කිසි දිනයකදී 12 වෙනිදා ආගම නිෂ්කාශනය 100යි. අපි දන්නවා ආගම නිෂ්කාශනය කියලා කියන්නේ ඒක හරාගයක්. විගම නිෂ්කාශනය 75යි. ඒක බැරාගයක්. එතකොට අපිට පේනවා මේ පහළට ගෙන ශේෂය මොකද වෙලා තියෙන්නේ? 475 වෙලා තියෙනවා. එවනම් මේ ආගම නිෂ්කාශන සහ විගම නිෂ්කාශනයේ ප්‍රතිඵලයක් හැටියට ශේෂය 475ට අඩු වෙලා තියෙනවා. දැන් අපි දන්නවා මේ ස්ථාවර ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 500 නම් මේකේ 475 කියන්නේ මිලියන 25කින් අඩු වෙලා තියෙනවා. එහෙමනම් මේ බැංකුවට සිද්ධ වෙනවා තව මිලියන 25ක් කොහෙන් හරි හොයාගෙන මේ ගිණුමට තැන්පත් කරන්න. එතකොට තමයි මේ 500 හැදෙන්නේ. ඕක තමයි ඔය සිද්ධිය දිනපතා බැංකුවකට සිද්ධ කරන්න වෙනවා. ඒගොල්ලන්ට බලන්න වෙනවා මේ ශේෂය මේ විදිහට තියනවාද කියලා. මම මේක මෙතන පැහැදිලි කරන්න නැතුව මම වෙන තැනකින් ඕනනම් බෝඩ් එකේ පෙන්නන්නම් මේක තවදුරටත්. අපි හිතමු මේ විදිහට. දැන් මේ විදිහට මම පැහැදිලි කරන්නේ පාවිච්චි කරනවා key account කියන සංකල්පය. ඒ කියන්නේ මේ විදිහේ ගිණුම් සටහන. අපි හිතමු මේක ABC බැංකුව. අපි හිතමු මෙම බැංකුවේ මුළු තැන්පතු ප්‍රමාණය බිලියන 200යි කියලා. තැන්පතු එකතු බිලියන 200යි කියලා අපි හිතමු. තැන්පතු එකතු බිලියන 200 නම් ව්‍යවස්ථාපිත සංචිතයේ 102 හින්දා ගිණුමේ පවත්වාගෙන යන්න ඕන අවම ශේෂය 200න් 102යි. ඒ කියන්නේ බිලියන 4යි. බිලියන 4යි. බිලියන 4යි කියන්නේ මිලියන 4000යි. එතකොට අපි දාමු මේකේ ඉදිරියට ගෙන ශේෂය 4000යි. මේක මිලියන් වල නා මිලියන වල. මිලියන වල. ඉදිරියට ගෙන ශේෂය 4000. අපි දැන් මේ යම් කිසි දිනයකදී මෙම බැංකුවේ ආගම්‍ය නිෂ්කාශනය මිලියන 1000යි. ආගම්‍ය නිෂ්කාශනය මිලියන 1000යි. විගම්‍ය නිෂ්කාශනය මිලියන 500යි. මිලියන 500යි. අමාර ඉස්සෙල්ලා පැහැදිලි කරපු විදිහට ආගම නිෂ්කාශනය කියලා කියන්නේ හර සටහනක්. ආගම නිෂ්කාශනය කියලා කියන්නේ හර සටහනක්. විගම්‍ය නිෂ්කාශනය කියන්නේ බැද සටහනක්. එතකොට ඒක ප්‍රතිඵලයක් හැටියට ආගම නිෂ්කාශනය මිලියන 1000යි. එතකොට ඒක කොහාටද යන්නේ? බැද සටහනක්. ඒම ආගම නිෂ්කාශනය. මිලියන 1000යි. විගම්‍ය නිෂ්කාශනය බැද සටහනක්. ඒක විගම්‍ය නිෂ්කාශනය
මේක 500යි. දැන් අපි මේක තුලනය කරනවා. මේක තුලනය කරනවා. මේක තුලනය කරනකොට අපි පේනවා එතන 4500යි. මෙතනත් 4500යි. මේක එතකොට 3500යි. එමනම් පහළට ගෙනා ශේෂය මේක ඉදිරියට ගෙනාවම 3500. දැන් ඔබට පේනවා මෙතන ශේෂයේ මොකද්ද තිබුණ ශේෂය ඉස්සෙල්ලා තිබුණ ශේෂය 4000යි. මේ නිෂ්කාශන කටයුතු සිද්ධ වුණාට පස්සේ ඉනුවේ ශේෂය 3500 දක්වා අඩු වුණා. 3500 දක්වා අඩු වුණා. මොකද්ද ඒකේ ප්‍රතිඵලය වෙන්නේ දැන්? බැංකුවට අවම වශයෙන් බිලියන 4ක්, ඒ කියන්නේ මිලියන 4000ක් අවම වශයෙන් මේකේ තියන්න වෙනවා. නමුත් මේ නිෂ්කාශනයේ ප්‍රතිඵලයක් හැටියට ඒ ශේෂය 3500 දක්වා අඩු වෙනවා. නමුත් ව්‍යවස්ථාපිත සංචිතානුපාතය කීයද? මිලියන 4යි එනත්තම් මිලියන 4000යි. දැන් මොකද බැංකුවට කරන්න සිද්ධ වෙන්නේ? 3500 4000ට ගේන්න මිලියන 500ක් මේ ගිණුමට තැන්පත් කරන්න වෙනවා. දවස් ඇතුළත. ඒක කොහෙන් තැන්පත් කරන්නේ? බැංකුවට සිද්ධ වෙනවා එක්කෝ මුදල් වෙළඳපොලෙන් ණය ගන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් වෙනත් බැංකුවකින් ණය ලබා ගන්න සිද්ධ වෙනවා මේක පුරවන්න. ඔය කාරණාව බැංකුවක හැමදාම සිද්ධ වෙනවා. නිතිපතා සිද්ධ වෙනවා. එතකොට ඕක තමයි දිනපතා බැංකුවක භාණ්ඩාගාරයේ සිද්ධ වෙන්නේ. right. දැන් මම හිතනවා මේ ගිණුම් සටහන පැහැදිලි කියලා. මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ මොකද බැංකුවක් හැමදාම තමන්ගේ රාජකාරී ව්‍යාපාර දිනයකදී මේ ගිණුම් නිෂ්කාශන කටයුතු කියන එක සිද්ධ වෙනවා. ඒ නිෂ්කාශන කටයුත්තේ ප්‍රතිඵලයක් හැටියට බැංකුවේ ශේෂය වෙනස් වෙනවා. දැන් මේ ශේෂය අඩු වුණාම වෙනද මම මේ පැහැදිලි කළේ. හැබැයි සමහර වෙලාවක් තියෙන්න පුළුවන් ශේෂය වැඩි වෙන අවස්ථා. ඒතර මොකද වෙන්නේ? ඒතර හොඳද? එහෙමම කියන්න බෑ. අපි හිතමු දැන් මෙතන මේ තත්ත්වය වෙනස් වුණා නම් මේ විගාම නිෂ්කාශනයේ ආගම නිෂ්කාශනයට වඩා වැඩි වුණා නම් බැලන්ස් එක 4000යි නම් 4500ට වැඩි වෙන්න පුළුවන්. නැත්නම් 5000ට වැඩි වෙන්න පුළුවන්. 5000ට වැඩි වෙනවා කියන්නේ මොකද? අපි මිලියන 1000ක් තියනවා ඉන්ටරෙස්ට් එකක් නැතුව. බැංකුවල පාඩුයි එක. ඒ වගේ වෙලාවට තමයි බැංකුව මේ මිලියන 1000 වෙනම අරගෙන අර ස්ථාවර තැන්පතු පහසුමක් හැටියට තැන්පත් කරනවා. මහා බැංකුවේ තැන්පත් කරාම ඒකට 5.5% පොලියක්. ඒක තමයි කරන්නේ හැමදාම. දැන් මම ඒ කිව්වේ මේ ගිණුම් සටහන් සහ මේ ගිණුම්කරණය පිළිබඳව දිනපතාම බැංකුවක නිෂ්කාශනය කියන එක සිද්ධ වෙනවා. ඒ නිෂ්කාශනයේ ප්‍රතිඵලයක් හැටියට ගිණුමේ ශේෂය එක්ක අඩු වෙන්න පුළුවන් නැත්නම් වැඩි වෙන්න. ශේෂය අඩු වෙනවා කියලා කියන්නේ ව්‍යවස්ථාපිත සංචිතයට වඩා බැංකුවට සිද්ධ වෙනවා ව්‍යවස්ථාපිත සංචිතය දක්වා මුදල ආයසරයක් ප්‍රතිපූර්ණය කරන්න. ඒ මුදල් හොයාගන්න සිද්ධ වෙනවා. ඒ මුදල් සමහර විට අන්තර් බැංකු මුදල් වෙළඳපොලෙන් ගන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් බැංකුවෙන් ගන්න පුළුවන්. කොහොම හරි මේ මුදල් එම දිනය ඇතුළත ගිණුමට තැන්පත් කරන්න සිද්ධ වෙනවා. ඒ අඩු වුණා. අනිත් පැත්ත බලම වැඩි වුණොත් එහෙම මේ වැඩි ප්‍රමාණය පොලියක් ලැබෙන යම්කිසි තැනක තැන්පත් කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඔය කටයුත්ත කරන්නේ කවුද? බැංකුවේ ඉන්නවා වෙනම ඩීලර්ස්ලා. ඒගොල්ලෝ තමයි කටයුත්ත කරන්නේ. මේක දිනපතාම සිද්ධ වෙන ක්‍රියාවක් බැංකුව. මම හිතනවා ඒකෙන් යම්කිසි පැහැදිලි වීමක් වෙන්නේ නැති කියලා. එතකොට දැන් මේ කාරණාවල් සහ ව්‍යවස්ථාපිත ද්‍රවශීලවත්කම අනුපාතය ඒවත් යම් සම්බන්ධකම් තියෙනවා. ඒවත් හරියට මේන්ටේන් වෙන්න ඕන. හරියට ක්‍රියාත්මක වෙන්න ඕන. දැන් ඔබට පැහැදිලි වෙනවා ඇති බැංකුවක ද්‍රවශීලතාවය කළමනාකරණය කරන්නේ කොහොමද? ඒ වගේම කොහොමද මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කියන එක යම්කිසි පැහැදිලි කිරීමක් එන්නේ නැති. මම හිතනවා ඔබට ගැටලුවක් තියෙනවා නම් මේ සම්බන්ධයෙන් කතා කරන්න පුළුවන්. ඔව් මොන හරි ගැටලුවක් තියෙනවා නම් කියන්න බලන්න.
මේමයි දැන් SRR කියලා කියන්නේ අහපු ප්‍රශ්නේ මම මේ උත්තර දෙන්නේ SRR කියලා කියන්නේ රිසර්ව් රේෂියෝ කියන එක ඔටෝ මේන්ටේන් වෙනවා කියලා එකක් නෙමෙයි එතන වෙන්නේ SRR කියලා කියන්නේ අපි ඒක දැන් අපි මම නැවතත් පැහැදිලි කරන්න දැන් තියෙන ව්‍යවස්ථාවේ සංචිත අනුපාතය තමයි 102 102 කියන්නේ තැන්පතු වලින් 2%යි තැන්පතු වලින් 2%යි තැන්පතු වලින් 2%යි කියලා කියන්නේ දැන් මම මෙතන පෙන්නුවා පැහැදිලි කිරීමේදී මේ බැංකුවේ තියෙන මුළු තැන්පතු ප්‍රමාණය බිලියන 200යි කියලා. ඒතර බිලියන 200න් 102 කියන්නේ බිලියන 4යි. ඒ කියන්නේ මෙම බැංකුවේ ගිණුමේ බිලියන 4ක් තියෙන්න ඕන අඩුම ගානේ. ඒකයි ඒ කියන්නේ. ඒතර ඒක ඔටෝ මේන්ටේන් වෙනවා කියලා එකක් නැහැ. ඒක මේන්ටේන් කරනවා. ඔටෝ කියන්නේ අපි කියනවා ස්වයංක්‍රීයව ඒක වෙන්නේ නැහැ. ඒක මේන්ටේන් කරන්න ඕන. ඒක මේන්ටේන් කරනවා කියලා කියන්නේ හැමදාම මේ ගිණුම නිකන් තියෙන්නේ නැහැ. ඒ ගිණුමට සටහන් එනවා. ඒ සටහන් එන්නේ කොහොමද? විශේෂයෙන්ම සටහන් එනවා මේ නිෂ්කාශනය හරහා. චෙක්පත්. දැන් බැංකුව එකතු කරන චෙක්පත් තියෙනවා නිෂ්කාශනයේට. ඊළඟ බැංකුවට ලැබෙන චෙක්පත් තියෙනවා. ওই දෙකේ ඒ කියන්නේ අපි කිව්වේ එකක් තමයි ආගම්‍ය නිෂ්කාශනය අනිත් එක තමයි විගම්‍ය නිෂ්කාශනය. ওই දෙක විගම්‍ය නිෂ්කාශනයෙන් බැර සටහනක් ඇති වෙනවා. ආගම්‍ය නිෂ්කාශනයෙන් හර සටහනක් ඇති වෙනවා. මේ හර සටහන සහ බැර සටහන ඇලි වුණාම එක්කෝ බැලන්ස් එක අඩු වෙයි නැත්නම් බැලන්ස් එක වැඩි වෙයි. ඒක ගැන තමයි මම දැන් කිව්වේ. ඒතර ඒක ඔටෝ මේන්ටේන් වෙනවා කියලා කියන්න බෑ. ඒක සිද්ධ වෙනවා. ගිණුමට ගියායින් පස්සේ ඒක වෙනවා. එතකොට දැන් මේ යම් වෙලාවක අපි බලද්දි අපි දිනයක් අවසානයේදී බලද්දි රිසර්ව් රේට් එකට රිසර්ව් ගානට වඩා අඩු වෙලා තිබුණොත් එහෙම ශේෂය බැංකුවට සිද්ධ වෙනවා ඒ ශේෂය අර තීපිච්ච ගානට ගේන්න. ඇත්තට මේ ශේෂය ගණනය කිරීම සෑම සති දෙකකටම වරක්ම සිද්ධ වෙනවා. එතකොට මේ සති දෙකකට වරක් සිද්ධ වෙන මේ ගාන අපි මේ සති දෙක ඇතුළත මේන්ටේන් කරන්න ඕන. ඒකයි කියන්නේ. එතකොට ඒක ඔටෝමැටිකලි වෙන්නේ නැහැ. ඒක බැංකුවේ ඩීලර්ස්ලා එහෙම නැත්නම් බැංකුවේ නිලධාරීන් විසින් ඒක හැමදාම බලනවා. තාම මේ ගිණුම දිහා බලලා තමයි මේ වැඩේ කරන්නේ. හොඳයි. දැන් ඕක තමයි සාමාන්‍ය බැංකුවක තියෙන එදිනෙදා ක්‍රියාවලිය. මේ එදිනෙදා ක්‍රියාවලියෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? නිසි ද්‍රවශීලතාවය කළමනාකරණයක් එක්ක නිසි ගනුදෙනු පවත්වාගෙන යාම තමයි එකෙන් අදහස් වෙන්නේ. දැන් බලන්න මේ ගිණුම. මේ ගිණුම මම පෙන්නුවේ ඉදිරියට ගෙනා ශේෂය 500යි කියලා. අපි හිතමු මේ ඉදිරියට ගෙනා ශේෂය කියලා කියන්නේ ව්‍යවස්ථාවේ සංචිත අනුපාතය කියලා. දැන් එතකොට ඒ අනුව බැලුවම මේ බැංකුවේ මේ අගය 475ට අඩු වෙලා තියෙනවා මේ ගිණුම් සටහන් නිසා. එතකොට මොකද්ද වෙන්න ඕන මේකේ? තව මිලියන 25ක් ඕන වෙනවා. ඒ 25 එක්කෝ ට්‍රෙෂරි බිල්ස් කුල්ල ගන්න වෙනවා එහෙම නැත්නම් ණයක් ගන්න වෙනවා. ණයක් අරගෙන මේතර 25 කොමාරි පුරවන්න වෙනවා. ඒක තමයි කරන්න වෙන්නේ එදාට. මේක අනිත් පැත්තට ගිහිල්ලා මේ ශේෂය වැඩි වුණා නම් එහෙම ඒ වැඩිපුර ප්‍රමාණය ශ්‍රී ලංකා මහ බැංකුවේ තැන්පත් කරන්න පුළුවන් අර ස්ථාවර තැන්පත් උපහසුකම් යටතේ. ඒක තමයි කරන්න තියෙන ක්‍රමය. ඒකට අපි අද දැන් මෙතෙක් වෙලා අපි සාකච්ඡා කළේ මේ ගිණුම් සටහන් සම්බන්ධව සහ මේ නිෂ්කාශනය සම්බන්ධව. හැබැයි මේ නිෂ්කාශනය සම්බන්ධව අපි වෙනම පාඩමක් අපි කතා කරනවා ඒ සම්බන්ධයෙන්. මොකද නිෂ්කාශනය සම්බන්ධයෙන් අපිට මෙහෙම එකපාරටම මේ පොඩි සටහනකින් ඒක පැහැදිලි කිරීම ටිකක් අපහසුයි. ඒ වුණාට අපිට පුළුවන් චෙක්පත් කීපයක් අරගෙන මේක සාකච්ඡා කරන්න පුළුවන්. නමුත් දැනට මට කතා කරන්න පුළුවන් මේ විදිහට මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබට මෙසේජ් එකක් හැටියට එවන්න පුළුවන්.
එතකොට අපි මේ අපි කතා කරපු දේවල් සියල්ලම බැංකුවක එදිනෙදා සිදුවෙන දේවල්. මේක අනිවාර්යෙන් බැංකුවේ දිනපතා කළමනාකරණයත් එක්ක සම්බන්ධයි. අනිවාර්යයෙන්ම දිනපතා කළමනාකරණය කියලා කියන්නේ ද්‍රව්‍යශීලතාවය කළමනාකරණය කිරීම සහ ව්‍යවස්ථාපිත සංචිතය කළමනාකරණය කිරීම. ඒක තමයි අපි මේ සාමාන්‍යයෙන් බැංකුවක දිනපතා කළමනාකරණය යන්නේ අදහස් කරන්නේ. දැන් අපි බලමු නැවත වරක් මේ අපේ පරිණති විශ්ලේෂණ සටහන දිහා. එම සටහනේ තියෙන විදිහට මේක ඕනෑම අවස්ථාවකදී බැංකුවක පරිණති විශ්ලේෂණ සටහන මේ වගේ පරිගණකයේ පාවිච්චි කරලා ලබා ගන්න පුළුවන්. ඕනෑම අවස්ථාවකදී. ඒතකොට ඒකෙන් පෙන්වන්නේ අනාගතය ගැන. ඉදිරිය ගැන. ඒ කියන්නේ මේ බිඳුවේ සිට පළවෙනි මාසය දක්වා කියන්නේ ඉස්සරහා මාසය. පළවෙනි මාසයේ 3 මාසය දක්වා කියන්නේ ඉස්සරහා 3 මාසය. යන්න ඒ වගේ එන්නේ. එතකොට මේක ඇවිල්ලා මේ පරිණත විශ්ලේෂණ සටහන කියලා කියන්නේ අනාගතය ගැන තියෙන සටහනක්. දැන් මේක තමයි පාවිච්චි කරන්නේ බැංකුවක් හැමතිස්සෙම අනාගතයේදී කොහොමද ද්‍රව්‍යශීලතාවය කළමනාකරණය කරන්නේ කියන එක ගැන හැඟීමක් ගන්න තමයි මේ පරිණත විශ්ලේෂණය කියන එක භාවිතා කරන්නේ. ඒ ගැන මොන හරි ගැටලුවක් තියෙනවා නම් අපිට කතා කරන්න පුළුවන්. පරිණත විශ්ලේෂණ සම්බන්ධයෙන්. දැන් මෙතන මේක පහසු කරන්නයි අපි මේ වගේ වත්කම් යටතේ කාරණාවල් දෙකයි මෙතන පෙන්නලා තියෙන්නේ. නමුත් එහෙම නෙමෙයි අපි ඇත්ත බැංකුවක් ගත්තොත් එහෙම මෙතන එක එක විදිහේ ණය මුදල් තියෙනවා, එක එක විදිහේ ආයෝජන තියෙනවා. ඒ වගේ ශීර්ෂයන් කිහිපයක් එනවා. තැන්පතු පැත්තෙත් එහෙමයි. තැන්පතු පැත්තෙත් එනවා තැන්පතු වර්ග කිහිපයක් එනවා. ඊළඟට ලබාගත් ණය කිව්වම ඒ වගේ තවත් කිහිපයක් තියෙන්න පුළුවන්. නමුත් මේක විස්තර කරන්න පහසු වෙන තමයි මේ විදිහට වත්කම් යටතේ ණය මුදල් සහ ආයෝජන විතරක් වක්කීම් යටතේ තැන්පතු සහ ලබාගත් ණය විතරක් පෙන්වන්න බැලුවේ ඒකයි. මේ ගැන මොන හරි ගැටලුවක් තියෙනවා නම් මෙසේජ් එකක් එවන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබගේ අන්මියුට් කරලා වුණා කතා කරන්නත් පුළුවන්. ඊළඟට අපිට බලන්න සිද්ධ වෙනවා දැන් මම කාරණා කීපයක් දැන් කිව්වා ද්‍රව්‍යශීලතාවය සම්බන්ධ කාරණාවක් කිව්වා ඒ වගේම සංචිත අනුපාතය ගැන කාරණාවක් කිව්වා මේවා ඔක්කොම දර්ශක දැන් අපි ද්‍රව්‍යශීලවත්කම අනුපාතය කියලා කියන එකත් එක්තරා විදිහක දර්ශකයක් කියලා කියන්න පුළුවන් මොකද හේතුව අපි යම්කිසි ප්‍රමාණයක් ඒක පවත්වගෙන යන්න ඕන 120ක ප්‍රමාණයක් පවත්වගෙන යන්න ඕන ඊළඟට ව්‍යවස්ථාවේ සංචිත අනුපාතය 102 මට්ටමක තියාගන්න ඕන ඔය වගේ බැංකුවක් විසින් කළ යුතු නොයෙකුත් කාරණාවල් තියෙනවා ඒවට යම් යම් මැනීම් දර්ශකයන් තියෙනවා. ඒතර මේ දර්ශකයන් නිසා බැංකුව කාර්ය සාධනය වනිනකොටත් ওই දර්ශක භාවිතා වෙනවා ඉවහල් වෙනවා. දැන් මේ ඉවහල් වීම නිසා ඇත්තටම අපිට බැංකුව කාර්ය සාධනය වනින්න ඔය ඉලක්කම් භාවිතා කළ හැකියි. අපිට ඊළඟට යන්න වෙන ලෙසන් එක තමයි බැංකුව කාර්ය සාධනය කියන එක. දැන් මේ කාර්ය සාධනයේදී අපි මම පැහැදිලි කරන්නම් ඊළඟට කාර්ය සාධනය කියන්නේ කුමක්ද කියලා. කාර්ය සාධනය. මේ කාර්ය සාධනය කියන සිද්ධියේදී අපිට බැංකුව සම්බන්ධ නොයෙකුත් සංකල්පයන් දිහා බලන සිද්ධ වෙනවා. ඒ කාර්ය සාධනය මැනීමේ ක්‍රම. ඉතින් මේ මැනීමේදී
කාර්යසාධන මැනීමේදී බැංකුවක තියෙන යම් යම් ලක්ෂණ බලන්න වෙනවා. ද්‍රවශීලතාවය. ලාභදායීත්වය. කාර්යක්ෂමතාව. ඊළඟට රෙගුලාසි වලට දක්වන අනුකූලතාවය. ඔය ආදී වශයෙන් අපිට කාර්ය සාධනයේදී නොයෙකුත් දේවල් මනින්න සිද්ධ වෙනවා. ද්‍රවශීලතාවය මනින්න සිද්ධ වෙනවා. ලාභදායීත්වය මනින්න සිද්ධ වෙනවා. කාර්යක්ෂමතාවය මනින්න සිද්ධ වෙනවා. රෙගුලාසි වලට දක්වන අනුකූලතාවය, ඊළඟට ප්‍රාග්ධන ප්‍රමාණතාවය, අවදානම් කළමනාකරණය, ඔය සියලුම දේවල්. ඔය සියලුම දේවල් අපිට මනින්න සිද්ධ වෙනවා. එතකොට මේ කාර්ය සාධනය කියන්නේ ඒකයි. එතකොට අපිට ඒ වගේම පුළුවන් එක විදිහේ බැංකු. ද්‍රවශීලවත්කම අනුපාතය තමයි අපි ඉස්සෙල්ලා කතා කරේ. ඒ ද්‍රවශීලවත්කම අනුපාතය කියන එක ගණනය කරන හැටිත් මම පැහැදිලි කරලා පෙන්වුවා ඔයගලන්ට. ද්‍රවශීලතාවය කියන එක අපි බලන්න ඕන වුණාම ද්‍රවශීලවත්කම අනුපාතය දිහා බලන්න. එහෙමයි අපි මේ කාර්ය සාධනය මනිනකොට කරන්නේ. දැන් අපි කිව්වා ලංකාවේ තියෙන රෙගුලාසි වලට අනුව ද්‍රවශීලවත්කම අනුපාතය 120ක් තමයි අවමාගේ තියන්න පුළුවන්. ඒතර බැංකුවක් අනිවාර්යයෙන්ම 120ක් හෝ ඊට වඩා වැඩි යගයක් ද්‍රවශීලවත්කම අනුපාතයේ හැටියට පවත්වාගෙන යන්න ඕන. එතකොට දැන් මේ කතා කරන්නේ කාර්ය සාධනය ගැන. මම ද්‍රවශීලවත්කම අනුපාතය ගැන දැන් මුලින්ම අද කතා කරේ ද්‍රවශීලවත්කම අනුපාතය ගැනනේ. එතකොට ඒකේ තියෙනවා අපි මේ ද්‍රවශීලවත්කම අනුපාතය ගණනය කරන්නෙම එළින්ම ද්‍රවශීලවත්කම් බෙදනවා වගකීම් වලින් ප්‍රාග්ධන අඩු කළාම එන ගානේ. ඒක 100න් වැඩි කරනවා. ඒක තමයි ප්‍රතිශතයක් හැටියට ඒක එන්නේ. අපි ඒක විස්තර වශයෙන් පැහැදිලි කරා. මොකද්ද කොහොමද කරන්නේ කියලා. හැබැයි මේ අගය 120ක් හෝ ඊට වැඩි විය යුතු කියන එක තමයි රෙගුලාසි. එතකොට දැන් මම දැන් කතා කරන්න හදන්නේ කාර්ය සාධනය සම්බන්ධ යම් යම් දේවල්. ද්‍රවශීලතාවය, ලාභදායීත්වය, කාර්යක්ෂමතාවය, රෙගුලාසි වලට දක්වන අනුකූලතාවය, ප්‍රාග්ධන ප්‍රමාණතාවය, අවදානම් කළමනාකරණය ආදී වශයෙන් අපිට මේ සියලුම දේවල් කියන්න පුළුවන්. එතකොට අපි දන්නවා මේ කාර්ය සාධනය කියන කතාව ඉතා වැදගත්. මොකද බැංකුවක් තමන්ගේ කටයුතු කරගෙන යන එක රටක ආර්ථිකයට කෙලින්ම බලපානවා. එතකොට මේ රටක ආර්ථිකයට බලපානවත් එක්කම අපිට සිද්ධ වෙනවා මේ එම බැංකුව සම්බන්ධ ශ්‍රේණිගත කිරීම තියෙනවා. ශ්‍රේණිගත කිරීම ආයතන විසින් මේවා ඉතාමත්ම මේ කාර්ය සාධනය කියන එක ඉතාමත්ම දැඩි විදියට නිරීක්ෂණය කරනවා. මේ නිරීක්ෂණ තුළින් තමයි බැංකුවකට ශ්‍රේණිගත කිරීමක් ලබා දෙන්නේ. ඒ ශ්‍රේණිගත කිරීම ඉතා වැදගත්. ඒ නිසා මේක ඉතා වැදගත් කටයුත්තක්. මම හිතනවා අපිට අද මීටින් එක මීට වඩා ගෙනියන්න බැරි වෙනවා අද ප්‍රසන්ටේෂන් එක. මම අවසාන වශයෙන් මොනවා හරි අපි අද කතා කරපු දේවල් පිළිබඳ ගැටලුවක් තියෙනවා නම් කතා කරන්න පුළුවන්. මේ දේවල් ටික පැහැදිලි වුණාද නැද්ද කියන එක. එහෙම පැහැදිලි නැති දෙයක් තියෙනවා නම් ප්‍රශ්න කරන්න පුළුවන්. මොකද මම හිතනවා නැවත වරක් අර ද්‍රවශීලවත්කම අනුපාතය ගණනය කිරීමේ පොලේ අරගෙන ඒක බැලුවා නම් ඔබට පැහැදිලි වෙයි ද්‍රවශීලවත්කම අනුපාතය ගණනය කිරීමේ ක්‍රමය මොකක්ද කියලා. එතකොට ගැටලුවක් ඇති වෙන එකක් නැහැ. මම බලාපොරොත්තු වෙනවා ඊළඟ අවස්ථාවේදී බැංකුවක ශේෂපත්‍රයක් අරගෙන ඔය සියලුම දේවල් ඉලක්කම් පාවිච්චි කරලා ගණනය කරලා පෙන්නන්න.
මම හිතනවා එහෙම පෙන්නුවොත් ඊට වඩා ගොඩක් ඔක පැහැදිලි වෙයි. එහෙමනම් අපි සියලු දෙනාටම ස්තුතියි. ඔබ සියලු දෙනාම මම හිතනවා මේකෙන් හොඳ ප්‍රයෝජනයක් ගනී කියලා, හොඳ අවස්ථාවක් ලබා ගනී කියලා. ඒ වගේ මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ඔබට අහන්න පුළුවන්, මේල් කරලා අහන්නත් පුළුවන්. මම හිතනවා ඒක ඉතා වැදගත්. අපිට කතා කරන්න හම්බෙන්නේ නැති හින්දා. එහෙමනම් සියලු දෙනාටම ස්තුතියි.